මම එදා දීපු ටික කවුරු හරි ලිව්වද? කවුරු හරි ලිව්වද පුතේ එදා මම දීපු ටික? දීපු කෙනෙක් ඉන්නවද? නෑ නේ. ලියලා එවන්න පුළුවන් බලන්න. තව මම ප්‍රශ්න 4ක් අදත් දෙන්නම්. පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් නේ. ලියා ගන්නකෝ. පෑනකුයි කොලේකුයි ගන්න මම ප්‍රශ්න 4ක් අදත් දෙන්නම්. ලියන එක ඔයාලගේ වැඩි. දෙන එක මගේ වැඩි. right. තාම නම් 37යි ඉන්නේ කමක් නෑ අනිත් කට්ටිය නැතුව පටන් ගමු. ලියා ගන්නකෝ. රාජ්‍ය ආදායම පහළ මට්ටමක පැවතීම මැදියේ රාජ්‍ය ආදායම පහළ මට්ටමක පැවතීම මැදියේහි ඵලදායී ලෙස රජයේ වියදම් කළමනාකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. කළමනාකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. ආයි කියන්නම් මං රාජ්‍ය ආදායම පහළ මට්ටමක පැවතීම මැදියේහි ඵලදායී ලෙස රජයේ වියදම් කළමනාකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. right. ඊළඟ එක ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය අගයන්න. නියාමනය කිරීමේ අවශ්‍යතාවය අගයන්න. මැදි ආදායම් උගුලින් තුන්වෙනි එක මැදි ආදායම් උගුලින් middle income trap කියන එක. මැදි ආදායම් උගුලින් මිදීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙසේ සැකසිය යුතුද? මැදි ආදායම් උගුලින් මිදීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙසේ සැකසිය යුතුද? විමසන්න. අන්තිම ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ තිරසාර වර්ධනය හා සංවර්ධනය බලගැන්වීම සඳහා ආර්ථික සැලැස්ම කෙසේ විය යුතුද? ආර්ථිකයක සැලැස්ම කෙසේ විය යුතුද? අයි කියන්නම් ශ්‍රී ලංකාවේ තිරසාර වර්ධනය හා සංවර්ධනය බලගැන්වීම සඳහා ආර්ථිකයක සැකැස්ම කෙසේ විය යුතුද? හරි නේද පුතේ? අපිට තියෙන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ පාරිභෝගික ආදාය. හරි. පාරිභෝගික පැහැදිලි. මිල ඉල්ලුම් නම්‍යතාවය සහ පාරිභෝගික පැහැදිලි. හරි. අපි බලමුකෝ. පාරිභෝගිකයා කියන්නේ කවුද? භාණ්ඩ හා සේවා මිලදී ඊළඟ ගන්න සූදානම් වෙන පුද්ගලය. එතකොට පාරිභෝගිකයාගේ පැහැදම හොයන්නේ කොහොමද? පාරිභෝගික පැහැදම. පාරිභෝගිකයා වියදම් කරන ප්‍රමාණය හොයන්නේ කොහොමද? පාරිභෝගිකයා ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි කරනවා මිලෙන්. එතකොට ඒක සමානයි පාරිභෝගික පැහැදමට. තේරුණාද කියන එක? දැන් ඔයා පාරිභෝගිකයෙක් නම් එක්කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා ඉල්ලනවා භාණ්ඩ 25ක්. ඉල්ලුම් කරන ප්‍රමාණය 25යි. භාණ්ඩයේ මිල රුපියල් 10යි. එතකොට ඔයාගේ පැහැදම වෙන්නේ 25 වැඩි කිරීම 10 250යි. මේක තමයි පාරිභෝගික පැහැදම කියලා කියන්නේ. දැන් පාරිභෝගිකයා තමයි මේ ඉන්නේ. පාරිභෝගිකයා තමයි ඔය ඉන්නේ මේ පාරිභෝගිකයාගේ පැහැදම. අපි බලමු අනිත් පැත්තෙන් නිෂ්පාදකයෙක් ඉන්නවා මෙතන. නිෂ්පාදකයා ඉන්නවා මෙහෙම. නිෂ්පාදකයාගේ පැත්තෙන් ගත්තොත් නිෂ්පාදකයාගේ අයභාරය. නිෂ්පාදක අයභාරය
හැදෙන්නේ කොහොමද? ඒ කියන්නේ නිෂ්පාදකයාගේ ආදායම හැදෙන්නේ කොහොමද ආය භාරය කියන්නේ? එහෙනම් නිෂ්පාදකයා අලෙවි කළ එහෙම නැත්නම් සැපයූ ප්‍රමාණය වැඩි කරනවා මිලේ. එහෙනම් අපි බලමු පාරිභෝගිකයා ඉල්ලන්නේ නිෂ්පාදකයා සපයන එහෙම නැත්නම් නිෂ්පාදකයා අලෙවි කරන ප්‍රමාණය. එහෙනම් පාරිභෝගිකයාගේ ඉල්ලුම් ප්‍රමාණය 25යි. එහෙනම් නිෂ්පාදකයාගේ සැපයුම් ප්‍රමාණය 35යි. මිල අපි හිතමු 10යි කියලා මෙයාගේ. එහෙනම් 10යි. එතකොට එහෙනම් මෙතනත් 250යි. මෙතනත් 250. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? පාරිභෝගිකයාගේ පැහැදම සමානයි නිෂ්පාදකයාගේ අයභාරයට. එහෙනම් පාරිභෝගික පැහැදම සමානයි නිෂ්පාදක අයභාරයට. පැහැදිලි නේද? පාරිභෝගිකයා භාණ්ඩ හා සේවා මිලදීලා ගන්න වියදම් කරන ප්‍රමාණය පැහැදම සමාන වෙනවා නිෂ්පාදකයා භාණ්ඩ අලෙවි කරලා ලබා ගන්නා වූ ආදායම. නිෂ්පාදක අයභාරය පාරිභෝගික පැහැදමට සමානයි. හරිද? ඒක පැහැදිලි. ඊට පස්සේ අපි බලමු මේක නම්‍යතාවයත් එක්ක දැන් මතක ඇති නේද නම්‍යතාවය. ඔයාලගේ වෙලාව අහක යන හින්දා ඩේටත් අහක යනවනේ. එතකොට ඒ හිඳ පහුගිය ඒවා වැඩි මතක් කරන්න යන්නේ නැහැ මම. දැන් මෙතන කරා නම් අපි එහෙම මතක් කරනවානේ. දැන් කෙලිම ඉස්සරහට තමයි ඈ. පස්සට යන්නේ නැහැ. හරි? අපි බලමු නම්‍යතාවයත් එක්ක. දැන් ඔයාලට මතකද නම්‍යතාවය බිඳු නම්‍යතාවය ඊට පස්සේ එකට වඩා අඩු නම්‍යතාවය ඊට පස්සේ ඒකීය නම්‍යතාවය ඊට පස්සේ එකට වඩා අඩු නම්‍යතාවය ඊට පස්සේ බිඳු නම්‍යතාවය. ඔය ටික මතකයිනේ. අපි බලමු එක එක අරන් බලමු පාරිභෝගික පැහැදම. මේවා පේනවද දන්නේ. ප්‍රශ්න හතරක් දුන්නා කොහොමද දැනගන්නේ? හරි පේනවා කියලා තියෙන්නේ. right දැන් ඔන්න මම අඳිනවා මෙහෙම. මේ පැත්තේ මිල මේ පැත්තේ ප්‍රමාණය. මේක මොන නම්‍යතාවයේ යුතු වක්‍රයක්ද? කියන්න පුළුවන් මොන නම්‍යතාවයේ යුතු වක්‍රයක්ද කියලා. නම්‍යතාවයෙන් යුතු වක්‍රයක්. ඒ කියන්නේ එකට වඩා වැඩි. එකට වඩා වැඩි. හරිද? ඒ කියන්නේ බෑවුම වැඩි. අපි බලමු. ඔන්න මිල 5යි. එතන ප්‍රමාණයක් 50යි කියලා හිතන්න. දැන් පාරිභෝගිකයාගේ ආදායම කීයද? 50 වැඩි කිරීම 5. කීයද? 250යි. 50 වැඩි කිරීම 5 250යි පාරිභෝගිකයාගේ ආදායම. එහෙම නැත්නම් ව්‍යාපාරිකයාගේ අයභාරය. දෙකම එකයිනේ. අපි බලමු 5 ඉඳලා 10 දක්වා මිල වැඩි කරමු. මිල වැඩි කරනකොට මොකද වෙන්නේ? මිල වැඩි කරා මිල 10යි. ප්‍රමාණය 50 ඉඳලා 10 දක්වා අඩු වෙලා. එහෙනම් දැන් පාරිභෝගිකයාගේ පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික අයභාරය 100යි. ඒක මොකද වෙන්නේ? මිල වැඩි වෙනකොට ව්‍යාපාරික අයභාරය එහෙම නැත්නම් පාරිභෝගික පැහැදම අඩු වෙනවා. දැන් මිල අඩු වෙනකොට අනිත් පැත්තට 10 ඉඳලා 5 දක්වා 10 තියෙනකොට 100යි. 10 100යි මිල අඩු වෙනවා. ඔයාලා ආයෙ ඇඳලා බලන්න නම්‍යතාවයකින් යුතු භාණ්ඩ සඳහා එහෙම නැත්නම් එකට වඩා වැඩි නම්‍යතාවයකින් යුතු භාණ්ඩ සඳහා මිල අඩු වීමේදී පාරිභෝගිකයාගේ පැහැදම වැඩි වෙනවා. මිල වැඩි වීමේදී පාරිභෝගිකයාගේ පැහැදම අඩු වෙනවා. අන්න මම මේ පාඩ කරලා පෙන්නන්නම්.
මිල 10 වෙලාවේදී පාරිභෝගිකයාගේ පැහැදම මෙන්න මේ කොටුව. බලන්නකෝ. මිල 10 දී ඔය ටිකනේ. නේද? මේ 10 වැඩි කිරීම 10. දැන් මිල අඩු වුණාට පස්සේ 5 දක්වා දැන් කොච්චරද? ඊට වඩා වැඩි නේ. දැන් මේ කොටුවනේ 5 දක්වා අඩු වුණාන් පස්සේ මෙන්න මේ කොටුවේ තරම් ආදායමක් පාරිභෝගිකයාට හම්බ වෙනවා. එහෙනම් මිල අඩු වෙනකොට නම්‍යතාවක් නම් තියෙන්නේ භාණ්ඩයට පාරිභෝගිකයාගේ පැහැදම වැඩි වෙනවා. එහෙම නැත්නම් නිෂ්පාදකයාගේ අයභාරය වැඩි වෙනවා නම්‍යතාවක් යටතේ. ඊට පස්සේ අපි බලමු අනම්‍යතාවක් එකට වඩා අඩු නම්‍යතාවක් බලමු. එකට වඩා අඩු නම්‍යතාවක් කොහොමද අඳින්නේ? මෙහෙමනේ. මේ තියෙන D, මේ තියෙන P, මේ තියෙන Q, මේ තියෙන බිඳුව. දැන් අපි බලමු මිල 5යි. මිල 5යි එතන අපි හිතමු 10යි කියලා. එහෙනම් පාරිභෝගික පැහැදම කොච්චරද? නැත්නම් ව්‍යාපාරික අයභාරය 10 වැඩි කිරීම 5. ඒ කියන්නේ ප්‍රමාණය වැඩි කිරීම මිල 50යි. අනේ 50යි. ඒ කියන්නේ මෙන්න මේ කොටුවේ ප්‍රමාණය තමයි. ඔක තමයි පාරිභෝගිකයාගේ පැහැදම. එහෙම නැත්නම් ව්‍යාපාරිකයාගේ අයභාරය. අපි හිතමු මිල වැඩි වෙනවා 10 දක්වා. දැන් මොකක්ද? 10 දක්වා වැඩි වුණා මෙතන 8ක් විතර වෙන්නේ. අඩු වෙන්නේ ප්‍රමාණය අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රමාණය 8යි මිල 10යි. 80යි. පාරිභෝගික පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරිකයාගේ අයභාරය වැඩි වෙලා. මොකක් වෙනකොටද? නම්‍යතාවයක් යටතේ මිල වැඩි වෙනකොට පාරිභෝගිකයාගේ පැහැදම එහෙම නැත්නම් නිෂ්පාදකයාගේ අයභාරය කියන එක වැඩි වෙනවා. තේරුණාද හේතුව? මෙන්න මේ කැලේ තමයි මිල වැඩි වීම නිසා අහිමි වෙච්ච කොටස. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් මිල වැඩි වීම නිසා පාරිභෝගිකයාට එහෙම නැත්නම් නිෂ්පාදකයාට අයභාරය වශයෙන් පාරිභෝගිකයාට පැහැදම වශයෙන් එකතු වෙලා තියෙනවා. මේ එකතු වෙච්ච ප්‍රමාණය කළු පැනක් ගෙන දෙන්නකෝ. ඒක ලියෙන්නේ නැහැ. හරි. අඩු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි. අඩු වුණේ මේ පොඩි ප්‍රමාණය එකතු වුණා මේ විශාල ප්‍රමාණයක්. එහෙනම් නම්‍යතාවයක් යටතේ මිල වැඩි වෙනකොට පාරිභෝගිකයාගේ පැහැදම වැඩි වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික අයභාරය වැඩි වෙනවා. ඒකීය නම්‍යතාවයක් යටතේ ඉල්ලුම් වක්‍රයේ හැඩය මතකද දන්නේ? ඍජු කෝණාශ්‍රාකාර බහුගලයක හැඩයක් ගන්න. එතන P බිඳුව Q. තව එකක් කියන්න ඕන මොකද විභාගයටත් ඔයාලා මේ අක්ෂ නම් කරන්න ඕනේ. අනිවාර්යයෙන් සිංහලෙන් හරි ඉංග්‍රීසි අකුරෙන් හරි නම් කරන්න ඕනේ. නැත්තම් කපටිකමට නිකන් ඉන්නවා අක්ෂ නම් කරන්නේ නැහැ මොනවද දන්නේ නැහැ අක්ෂ තියෙන්නේ කියලා. එහෙම බෑ. එහෙනම් රුපියල් 5දී 50යි 10 වෙනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? රුපියල් 5දී ප්‍රමාණය 50යි. එහෙනම් 50 වැඩි කිරීම 5. 250යි පාරිභෝගික පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික අයභාරය. 5 ඉඳලා 10 දක්වා මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා 10 දක්වා. එතකොට ප්‍රමාණය 50 ඉඳලා 25 දක්වා අඩු වෙනවා. එහෙනම් 25 වැඩි කිරීම 10ක් 250යි. එහෙනම් ඒකීය නම්‍යතාවක් යටතේ පාරිභෝගික පැහැදම සහ ව්‍යාපාරික අයභාරය කියන පාරිභෝගික පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික අයභාරය වෙනසක් වෙන්නේ නැහැ. මේ බලන්නකෝ. ඉස්සරෝම තිබ්බේ මෙන්න මේක තමයි ව්‍යාපාරික අයභාරය එහෙම නැත්නම් පාරිභෝගික පැහැදම රුපියල් 5 වෙලාවේදී 5 වැඩි කිරීම 50 හැටියට. ඔය කොටුව තිබ්බේ. දැන් මිල වැඩි වුණාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ කොටුව තමයි දැන් ව්‍යාපාරික අයභාරය එහෙම නැත්නම් පාරිභෝගික පැහැදම. දැන් ඔයාලට පේනවා ඇති
මේක තමයි ඉවත් වෙච්ච කොටස අඩු වෙච්ච කොටස මේක තමයි එකතු වෙච්ච කොටස මිල වැඩි වීම නිසා. එහෙනම් මේ අඩු වෙච්ච කොටසට එකතු වෙච්ච කොටස සමානයිනේ. පේනුවටත් සමාන. එහෙනම් ඒකීය නම්‍යතාවයක් යටතේ පාරිභෝගික පැහැදම සහ ව්‍යාපාරික අය භාරයේ මිල වෙනස් වීමත් සමග වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි දැන් ටිකක් වේගෙන් යන්නේ පුතේ කමක් නැහැ නේ. ඔය කරපුවානේ. එහෙනම් මේකේ අඳින්නම් එකේම වක්‍ර තුනම බලමු මොකද වෙන්නේ කියලා. ඔය අඳින්නන්නේ. P3 P1 P2. දැන් අපි තුන් මිල රුපියල් 5 දෙකක් එක උඩ යනවා කමක් නැහැ 5යි ප්‍රමාණය මේකට අනුව නම් අපි හිතමු 50යි මේ දෙකම එක උඩ ආවේ කමක් නැහැ 25 හරි මිල වැඩි වෙනවා 10 දක්වා දැන් මේ දෙකම එක උඩ ආවා ඔයාලට පැහැදිලි වෙයිද දැන් මම වෙනම අඳින්න දෙකම මේ තියෙන්නේ D1 මේ තියෙන්නේ D2 මේ තියෙන්නේ D3 කියන එක. හරි. අපි අනම්‍යතාවයට ගමු 5 මිල 10 ගමු මිල 10 ඉඳලා 5 දක්වා අඩු වෙනවා. මිල 10 දී මෙන්න මෙතන තමයි ප්‍රමාණය අපි හිතමු 30යි කියලා. 5 දක්වා අඩු වෙනකොට ඒ වක්‍රයට අදාළව තියෙන මෙතන. එහෙනම් 50 දක්වා වැඩි වෙනවා. මොකේදද අනම්‍ය නම්‍යතාවයක. ඊට පස්සේ නම්‍ය එකක බලමු. නම්‍ය එකක 10 දී ප්‍රමාණය 40යි. මිල අඩු වෙනවා 5 දක්වා. මිල අඩු වෙනකොට ප්‍රමාණය 150යි. අඩු වැඩි වෙනවා. ඊට පස්සේ ඒකීය නම්‍ය එකේදී 10 දී ප්‍රමාණය අපි හිතමු 25යි මෙතෙන් දාලාව 20 දී 5 දක්වා අඩු වෙනකොට 75යි 75යි 50යි නේද මෙතන අපි 45යි 50යි පරිමාණයක් නැති ඉඳ හැම වෙන්නේ මට කියන්න ඕන නැත්තේ මිල අඩු වෙනකොට නම්‍යතාවක් තියෙනවා නම් පාරිභෝගික පැහැදම ව්‍යාපාරික අයභාරය මොකද වෙන්නේ වැඩි වෙනවා. මිල අඩු වෙනකොට නම්‍යතාවක් තියෙනවා නම් පාරිභෝගික පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික අයභාරය අඩු වෙනවා. හරිද? හරි. ඒ ටික මේකේ තියෙනවා මම අර ප්‍රසන්ටේෂන් එක තියෙනවා නේද ඔයාලා ගාව ඔක්කොමලා ගාව ප්‍රසන්ටේෂන් එක තියෙනවා නේද මේක ස්ටොප් කරන්න ප්‍රසන්ටේෂන් එකට යන්න කොහොමද කියන්න ඕන වෙතන මේක ස්ටොප් ප්‍රසන්ටේෂන් ස්ක්‍රීන් එක දෙන්න ලොකු මට ආවේ ස්ටොප් ෂෙයාරින් කියලා අල්ලන්න බෑනේ වාට ග්ලව්ස් එකක් ගන්න නැහැ නේ බුදි මේක හරි උන්නේ අන්න ඒක උඩින් තියෙන්නේ පාරිභෝගික පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික අයභාරය මට මේක ආයෙ ලියන්න ඕනේ නැහැ නේ මිල අඩු වෙනකොට මිල වැඩි වෙනකොට ඒක බලන්නකො නම්‍යතාවයන් නම් මිල වැඩි වෙනකොට පාරිභෝගික පැහැදම මොකද වෙන්නේ වැඩි වෙනවා මිල අඩු වෙනකොට මිල වැඩි වෙනකොට අඩු වෙනවා ඒ ටික තමයි මම මේ පැහැදිලි කරේ ඔයාලට ඒක පැහැදිලිද right මෙතන තමයි නම්‍යතාවය එකට සමාන හරි මෙතන බිඳුව මෙතන එකට වඩා අඩු මෙතන එකට වඩා වැඩි
මෙතන එකට වඩා අඩු. මෙතන අනන්තය මෙතන බිඳුව. කොහොමද යාවි? දැන් ඒකීය නම්‍යතාවය තමයි මේ පාරිභෝගික පැහැදම උපරිම වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරික ආය භාරය. අපි කිව්වේ මේ බලන්නකෝ මිල අඩු වෙනකොට මිල ක්‍රමයෙන් අඩු වෙනකොට පාරිභෝගික පැහැදම අඩු වෙනවා එකට වඩා අඩු නම්‍යතාවයක් ඇති. හරිද? මෙහෙම මේ කොහොමද තිබ්බේක දැන් ක්‍රමයෙන් අඩු නෙවෙන්නේ එකට වඩා අඩු නම්‍යතාවයක්. එකට වඩා වැඩි නම්‍යතාවයක් යටතේ මිල අපි හිතමු මෙතන 25යි කියලා. මිල 25 දී එකට වඩා වැඩි නම්‍යතාවයක් යටතේ පාරිභෝගික පැහැදම මෙන්න මෙතන. මේ අපි හිතමු මිල අඩු වෙනවා කියලා 50 දක්වා. මිල 50 දක්වා අඩු වෙනකොට පාරිභෝගික පැහැදම මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. මේ මෙහෙම වැඩි වෙන්නේ. හරිද? ඒක තමයි අර වගුවේ තියෙන්නේ. එහෙනම් එකට වඩා වැඩි නම්‍යතාවයක් පවතින වෙලාවේදී මිල අඩු වෙනකොට අපි 15 කියලා. මිල අඩු වෙනකොට පාරිභෝගික පැහැදම මේ බලන්න මිල අඩු වෙනවා 35 ඉඳලා 15 දක්වා. පාරිභෝගික පැහැදම මම වෙන පාටකින් කියනවා පාරිභෝගික පැහැදම මෙතන අපි හිතමු 30 කියලා මෙතන 50 කියලා හිතමු. මේ දක්වා වැඩි වෙනවා. වැඩි වෙන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ අපි හිතමු තව මෙතනින් ගත්තොත් මෙතන අපි 10යි කියලා හිතමුකෝ. දැන් මෙතන ඒ වෙලාවේදී අනම්‍ය නම්‍යතාවයක් ඇතුළේ පාරිභෝගික පැහැදම මෙතන. අපි හිතමු 5 දක්වා අඩු වෙනවා මිල. මිල අඩු වෙනවා තව 5 දක්වා. එතකොට පාරිභෝගික පැහැදම මොකද වෙන්නේ? මෙන්න මේ දක්වා මෙන්න මේ ප්‍රමාණය අඩු වෙනවා. හරි? පැහැදිලිද? එහෙනම් අනම්‍ය නම්‍යතාවයක් යටතේ මිල අඩු වෙනකොට 10 ඉඳලා 5 දක්වා මිල අඩු වෙනකොට පාරිභෝගික පැහැදම ක්‍රමයෙන් අඩු වෙනවා. නම්‍ය නම්‍යතාවයක් යටතේ මිල අඩු වෙනකොට 25 ඉඳලා 15 දක්වාම පාරිභෝගික පැහැදම එහෙම නැත්නම් ව්‍යාපාරික ආය භාරය ක්‍රමයෙන් වැඩි වෙනවා. පැහැදිලිද ඒක? පැහැදිලි. හරි. ඊට පස්සේ ඒක අකලා ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රායෝගික වැදගත්. ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රායෝගික වැදගත්කම. ඒ ටික පොඩක් ඔයාලා බලන්න මම ඒක විස්තර කරන්න දෙයක් නැහැ. මිලෙහි ආදායමෙන් ලබා ගැනීම සඳහා භාණ්ඩ බදු පැනවීම. නිෂ්පාදකින් මත බදු පැනවීම. දැන් මෙහෙම එකක් අපි හිතමුකෝ. මම එක උදාහරණයක් කියන්නම්. 2019 අයවැයෙන් රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා ආදායම වැඩි කර ගැනීම සඳහා භාණ්ඩ මත අය කරන බද්ද අපි X භාණ්ඩය මත අය කරන බද්ද 25%කින් වැඩි කරන ලද. මොකද දැන් කාරණාව 2019 රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා ඒක තමයි අරමුණ. ඒ සඳහා X කියන භාණ්ඩේ අපි භාණ්ඩ නම් කරන්නේ නැතුව මම කිව්වේ X කියන භාණ්ඩේ අය කරන බද්ද 25%කින් වැඩි කරා. හැබැයි වර්ෂයේ අවසානයේදී රජයේ ආදායම එහෙම නැත්නම් රජයේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තිබෙන්නේ නැති. රජය බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වෙලා තිබ්බේ නැති. ඇයි? දැන් බලන්නකෝ. රජය අපි හිතමු නම්‍යතා දෙකක් කරා මම එකයි උදාහරණයක් කියන්නම්. මෙන්න එක භාණ්ඩ X කියන භාණ්ඩේ ඔහොම නම්‍යතාවයක් තියෙන්න පුළුවන්. X කියන භාණ්ඩය ඔහොම නම්‍යතාවයකින් යුතු භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒක මොකද්ද? අනම්‍ය නම්‍යතාවයෙන්. මෙහෙම තියෙනවා අපි හිතමු X කියලා භාණ්ඩයක් නම්‍යතාවයෙන් යුතු. හරිද? එහෙනම් බද්ද අය කරනකොට බලන්න ඔන්න බද්ද
රුපියල් 5ේදී 100යි මේක බිස්නස් එක තිබ්බේ. ඒක මොකද උනේ? රාජ්‍ය ආදායම 500. දැන් රාජ්‍ය මේක වැඩි කරනවා රුපියල් 10 දක්වා. අඩු වෙන්නේ අන්න. මොකද උනේ? මිල වැඩි කරා. මිල වැඩි කරේයි මේ බද්ද අය කරපුවාම බද්දේ ප්‍රමාණය මිල වැඩි වෙනවා. ඒක නිසා තමයි කියන්නේ බද්දක් අය කරනවා මේ X කියන භාණ්ඩයෙන් මේ අනම්‍යතාවයෙන් යුතුව පවතින X කියන භාණ්ඩයෙන් රුපියල් 5ක් තිබ්බ එක රුපියල් 10ක් කරනවා බද්ද නිසා. මිල වැඩි වෙනවා. එතකොට මොකද උනේ? ඉල්ලුම් කරන ප්‍රමාණය මිල වැඩි වෙච්ච වේගයට වඩා අඩු වේගයකින් තමයි අඩු වුනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? 90 වැඩි කිරීම 10 90 එන්නේ මොකද වෙන්නේ මේ මොම් මේ ප්‍රමාණය එතන අපි හිතමු මේක හරි 90 වැඩි කිරීම 10 900යි. දැන් මොකද වෙලා තියෙන්නේ? රජය 500ක් වෙලාවෙදි තමා රුපියල් 5ක මිලක් වැඩි කරේ බද්දක් අය කරලා. දැන් රජයේ ආදායම 900 වෙලා. රජයේ අරමුණ මොකද වෙලා තියෙන්නේ? ඉෂ්ට වෙලා. එහෙනම් මෙවැනි නම්‍යතාවයකින් යුතු භාණ්ඩ සඳහා බදු අය කරා නම් රජයේ ආදායම වැඩි කරගන්න පුළුවන්. අනම්‍ය නම්‍යතාවයෙන්. අරක්කු සිගරට් වගේ මේ වගේ නම්‍යතාවක් තියෙන භාණ්ඩ තමයි ඒවා. ඒවට බදු අය කරොත් රජයේ ආදායම වැඩි වෙනවා. එහෙනම් මේ නම්‍යතාවයේ වායිතාව වෙන තැන් මම මේ කිව්වේ. දැන් මේකෙදි බලන්නකෝ. දැන් මේ වැනි භාණ්ඩයකට මිල අපි හිතමු අන්න 5යි මිල 5යි ඒක ප්‍රමාණය 1000යි. එතකොට මෙතන ආදායම රජයේ 5000යි. 5 වැඩි කිරීම 1000. මිල වැඩි වෙනවා 10 දක්වා. මොන 10 කරා? දැන් මෙතන කීයද? 100යි. ඇයි? ප්‍රමාණය අඩු වුණා ඊට වඩා වැඩි වේගයකින්. මිල වැඩි වුණාට වඩා. එහෙනම් 100 වැඩි කිරීම 500යි. 5000ක 500ට අඩු වෙනවා ආදායම. දැන් මෙවැනි නම්‍යතාවක් තියෙන භාණ්ඩයකට බදු අය කරොත් රජයේ ආදායම වැඩි කර ගැනීමේ පරමාර්ථයෙන් අවසානයේ ප්‍රතිඵලය වෙන්නේ තිබ්බටත් වඩා ආදායම අඩු වෙන්නේ. අන්න එහෙම ඒ වගේම තමයි සහනාධාරත් අපි තව චුට්ටක් එහාට ගියාම රජයේ මැදිහත් වීම ගැන කතා කරනකොට ඒ ගැන ආයෙ කතා කරනවා. මේ මම කිව්වේ නම්‍යතාවය යොදා ගන්න දැන් තව කීපයක් මම ඕකේ දක්වලා තියෙනවා. ඒවා චුට්ටක් හිමිහිට ඉගෙන ගන්න ඕනේ. අපි ඊළඟ කොටසට යමු. හරසිල්ලුම් නම්‍යතාව. දැන් මං හිමින් යන වැඩිද මන්ද? කමක් නැහැ. දැනගන්නත් එපා. නොදන්නා ඉන්න හින්දා නේද? හරසිල්ලුම් නම්‍යතාවය. ඔයාලගේ ප්‍රසන්ටේෂන් එක තියෙනවනේ. ඔයාලට මතකද දන්නේ නැහැ ඉල්ලුමට බලපාන සාධක UD මොනවාද? එම භාණ්ඩයේ මිල, ආදේශන අනුපූරක භාණ්ඩවල මිල, ඊට පස්සේ ආදායම, කාලගුණය, ටේස්ට් එක ඔය ආදී වශයෙන් අපි ගොඩක් ඉගෙන ගත්තා ඉල්ලුමට බලපානා වූ සාධක. දැන් මේ ඉල්ලුමට බලපාන සාධක අතර එකක් තිබ්බා ආදේශන අනුපූරක භාණ්ඩ. හරිද? දැන් මම කතාවක් කියනවා. අර ඇඳ උඩ ඉන්න අයට නිදා ගන්නත් පහසු වෙන්නත් එක්කම පොඩි කතාවක් කියනවා. හැබැයි අහගෙන ඉඳලා උත්තර දෙන්න ටක් ගාලා ටයිප් කරන්න පුළුවන් ටයිප් කරක් කමන්නේ නැත්නම් මේ ඔයාලා හිතෙන් උත්තරයක් දෙන්න. මේක තමයි කතාව. දැන් ජයනාථ එහෙම නැත්නම් ජයසිරි එහෙම නැත්නම් ජගත් කවුරු හරි තව ටික කාලෙකින් ඔයාලා අපි හිතමු මේ තව ටික දවසකින් මේ තාත්තලා වෙච්චාම එහෙම නැත්නම් අම්මලා වෙච්චාම උදේ කෑමට හිතෙනවා ගේන්න පානුයි බටරුයි. කතාව අහගන්න ඕනේ. පාන් බටර්. මොකද කියන්නේ? තාත්තලා දැන් තව ටික කාලෙකින් තාත්තලානේ ඔය ඉන්න කට්ටිය. අනික කට්ටිය අම්මලා. ඊට පස්සේ සීයලා ඊට පස්සේ ආච්චිලා. එන්න ඉස්සර අම්මලා හරි තාත්තලා හරි වුණ කාලේ උදේට කියන පුතේ එහෙනම් මං අද ගිහිල්ලා පානුයි බටරුයි ගෙන්නම් උදේට කන්න කියලා. බැයි යනවා බෑග් එකක් අරන් කඩේට. හරි. කඩේට ගිහිල්ලා හරියට ගියන් පස්සේ පානුයි බටරුයි ගන්න මොකද තියෙන්නේ? ඉන්දියාප්ප තියෙනවා. ඉන්දියාප්ප තියෙනවා මේ පාන් වලට වඩා මිල අඩුයි.
පාන් වලට වඩා මිල අඩුයි. පාන් වලට වඩා මිල අඩුයි ඉන්දියාව. දැන් පානුයි බටරුයි ගන්න ගිය ඔයා මොකද කරන්නේ? ඉන්දියාප්ප අරන් එනවා. දැන් ඉන්දියාප්ප අරන් එනවා උදේට කන්න. හැබැයි ගේනවද පානුයි බටරුයි ගන්න ගියේ? දැන් පාන් වෙනුවට ඉන්දියාප්ප ගත්තා. දැන් එහෙනම් පාන් වෙනුවට ඉන්දියාප්ප ගත්තේ බටර් වෙනුවට බටර්ම ගේනවද? බටර්ම ගේනවා. නෑ. දැන් බටර් ගේන්නේ නෑ. ඇයි? පාන් කන්නේ බටර් එක්ක උනාට ඉන්දියාප්පත් එක්ක බටර් කන්නේ නෑනේ. ඒකෝර බටර් ගේන්නේ. දැන් අවසානයේ තීරණය කරේ මොකද්ද? ඉන්දියාප්ප අරන් එන්න. ඉන්දියාප්ප අරන් එන්න. බටර් ගේන්නේ නෑ. දැන් මේ කතාවේ මොනවද තේරුනේ? මොනවද තේරුනේ? අර්ථිකය නොකරපු අයට මේ විශේෂයෙන් කරන්නේ. මේ කතාවේ තේරුනේ මොනවද? පාන් වලට ආදේශනයක් තමයි ඉන්දියාප්ප. පාන් වලට ආදේශනයක් ඉන්දියාප්ප. පාන් වලට ආදේශනයක් ඉන්දියාප්ප. ඒක හරිද? ඒ කියන්නේ පාන් වෙනුවට කන්න පුළුවන් දෙයක්. ඒක හරි. ඊට පස්සේ පාන් එක්ක කන්න පුළුවන් දෙයක් තමයි බටර්. ඒකට අපි කියනවා අනුපූරකයක්. තමයි බටර්. පාන් සමග පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි බටර්. එතකොට බටර් කියන්නේ අනුපූරකයක්. එහෙනම් මේ ආදේශන භාණ්ඩවල මිල දැන් බලන්න මේ උදාහරණෙ පාන් වලට ආදේශනයක් ඉන්දියාප්ප. ඔයා ගන්න ගියේ පාන්. ඊළ බලපුවාම පාන් වලට ආදේශනයක් වෙච්ච ඉන්දියාප්ප වල මිල අඩුයි. මිල අඩුයි පාන් වලට වඩා. ඒ නිසා මොකද උනේ? පාන් වලට තිබිච්ච ඉල්ලුම මොකද උනේ? අඩු. ඇයි? පාන් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඉන්දියාප්ප කියන එකේ මිල පාන් වල මිලට වඩා අඩු නිසා ඔයා මොකද කරේ? ඉන්දියාප්ප ගත්තා. ඒකෙන් හින්දා ඔයා පාන් ගන්න නිගේ පාන් වලට තියෙන ඉල්ලුම අඩු වුණා. අනිත් පැත්තෙන් ඉන්දියාප්ප වලට තියෙන ඉල්ලුම වැඩි වුණා. එහෙනම් එකක් පැහැදිලි. ආදේශන භාණ්ඩයේ ඉන්දියාප්ප ආදේශන භාණ්ඩයේ මිල අඩු වෙනවා. මට කියන්න මොකද වෙන්නේ? ආදේශන භාණ්ඩයේ මිල අඩුයි නම් අපි සලකා බලන භාණ්ඩයේ කියන පාන් වල ඉල්ලුම අඩු වෙනවා. නේද? පාන් වල ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් මේකේ මිල වැඩි නම් එහෙනම් ඉතින් පාමනේ අරන් ඉන්නේ. ආදේශන භාණ්ඩයේ මිල වැඩි නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකද්ද? ධන සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් අනුලෝම සම්බන්ධතාවය. මේකෙත් ඇති බුදේව ටික බලන්න ඔයාලා පස්සේ මේක තියෙන්නේ. දැන් ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ඒක පැහැදිලිද? අහන්න පුටු වලින් අහම පුටු මොකුත් කියන්නේ නැහැ. ඔයාලට පැහැදිලිද බුදේ මේක? කෙනෙක් මොකක් කියන්න බෑ. මම ඔය කරගෙන යනවා. right. හරි. මේක පැහැදිලි. දැන් තව කැල්ල බලමු. අනිත් කැල්ල. දැන් පාන් එක්ක බටර් ගන්න ගියේ. හැබැයි දැන් ගත්තේ ඔයාලා පාන් නෙවෙයි ඉන්දියාප්ප. හරිද? ඉන්දියාප්ප ගත්තාම එහෙම උනේ ඇයි? එහෙම උනේ ඇයි? එහෙම පාන් ගන්න ගිහින් ඉන්දියාප්ප ගත්තාම බටර් ඉල්ලුම අඩු උනේ ඇයි? හරි. අපි එතන අනුපූරකයේ විතරක් සලකුම්කෝ. බටර් වල මිල අඩුයි නම්
දැන් ඕකට ගැට ගන්න පුළුවන් මට තව ටිකක් එහාට ගිහිල්ලා දැන් මේ දෙකේ එකතුව ඉන්දියාප්ප වල මිලට වඩා අඩුයි නම් කියලා එච්චර දුර යන්නේ නෑ මම. ඒක අපි වෙනමම ගමු. බටර් වල මිල අඩුයි නම් පාන් ගේන්න ගිය ඔයා බටර් වල මිල ගොඩක් අඩුයි නම් සමහර විට ඉන්දියාප්ප නොගෙන ආපහු පාන්ම ගන්න පුළුවන්. ඇයි? බටර් වල මිල අඩුයිනේ. හරි. එහෙම වුණොත් මොකද වෙන්නේ? බටර් වල මිල අඩු වෙනකොට පාන් වල ඉල්ලුම වැඩි වෙනවා. ඒකෙන් කියවෙන්නේ අනුපූරක භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. බටර් මිල වැඩි වෙනකොට මොකද වෙන්නේ? පාන් කන්න අපි හිතනවා පාන් කන්න බෑ බටර් නැතුව කියලා. බටර් නැතුව පාන් කන්න බැරි නිසා මොකද වෙන්නේ? බටර් ගන්න මිල අධිකයි. එහෙනම් ඒ නිසා පාන් වල ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් ඒකෙන් කියවෙන්නේ අනුපූරක භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වැඩි වෙනවා. අනුපූරක භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. ඒක ඍණ සම්බන්ධතාවය. හරි? ඒක පැහැදිලි. ඊට පස්සේ කිසිම දැන් මොකද ආදේශන භාණ්ඩවල මිලයි අනුපූරක භාණ්ඩවල මිල මත සලකා බලන භාණ්ඩයේ වෙන වෙනස් වීම වලට පැහැදිලි. දැන් කඩේ තියෙනවා ටොපි. මේ ගිය කඩේ ටොපි තියෙනවා. ටොපි වල මිල රුපියල් 2යි කියනවා. රුපියල් 5ට තිබ්බේ පුතේ ටොපි රුපියල් 2යි කියනවා. දැන් පාන් ගේන එක නවත්තලා ටොපි ගේනවා. ඉන්දියාප්ප ගේන එක නවත්තලා ටොපි ගේනවද? නෑ. ටොපි මේ දෙකට ආදේශික දෙයක් නෙමෙයි. එහෙම නොවන භාණ්ඩ සම්බන්ධයෙන් වක්තය මෙහෙමයි තියෙන්නේ සම්බන්ධයක් නැති භාණ්ඩ සම්බන්ධ. ඒක පැහැදිලි කියලා මම හිතනවා. ඊටාම ඉක්මනට ගියා ඒක. හරසිල්ලු නම්‍යතාවයේ වැදගත්කම මොකද්ද මේ වාගේ එකක් කොයින් එකේ වැදගත්කම? ඔයාලට පුළුවන් භාණ්ඩ අතර තියෙන සම්බන්ධය දැනගන්න. නේද? ආනුපූරකයක්ද ආදේශනයක්ද කියන එක දැනගන්න. ඊට පස්සේ ඒව අතර තියෙන සමීපස්ථභාවය සහ දුරස්ථභාවය ඒ කියන්නේ ලැබෙන අගය ගැන සලකලා පුළුවන් අපිට සමීප ආදේශනයක්ද නැත්නම් දුරස්ථ පවතින ආදේශනයක්ද කියලා. කොහොමද මේ හරසිල්ලු නම්‍යතාවය ගණනය කරන්නේ? හරසිල්ලු නම්‍යතාවය කියන්නේ අපි දැන් ආදේශන සහ අනුපූරක භාණ්ඩ අතර තියෙන සම්බන්ධය බැලුවේ. දැන් හරසිල්ලු නම්‍යතාවයට ගියාම නම්‍යතාවය කියන්නේ මොකක්ද පුතේ? නම්‍යතාවය සමානයි නැමියාව. නැමෙන්න පුළුවන්කම. මොකේට අනුවද? ස්වායත්ත විචල්්‍යයේ වෙනස් වීමට අනුව පරායත්ත විචල්්‍ය දක්වන්නා වූ සංවේදීතාවයේ තරම. ඒක හෙව්වේ කොහොමද? පරායත්ත විචල්්‍යයේ ප්‍රතිශතක වෙනස බෙදනවා ස්වායත්ත විචල්්‍යයේ ප්‍රතිශතක වෙනසි. කොහොමද හෙව්වේ අපි? නම්‍යතාවය නේද? දැන් එනම් මිල ඉල්ලුම් නම්‍යතාවය කොහොමද හොයන්නේ? මිල ඉල්ලුම් නම්‍යතාවය. දැන් මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන්න පරායත්ත විචල්්‍ය මොකද්ද? පරායත්ත විචල්්‍ය ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස ප්‍රතිශතය බෙදනවා මිලේ ප්‍රතිශතක වෙනස. කොහොමද අපි ඉල්ලුම් නම්‍යතාවය හෙව්වේ? නේද? ඒක සුළු කරලා තමයි අපි අර ගත්තේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියලා එකක් ඉල්ලුම් නම්‍යතාවය. ඒවා උන තරම් දන්න ඕනේ. මේක මතක තියාගන්න. හැබැයි ප්‍රතිශතක වෙනස. එහෙනම් මිල ඉල්ලුම් නම්‍යතාවය කිව්වේ මේක. දැන් හරස් ඉල්ලුම් නම්‍යතාව. දැන් මොකද්ද ස්වායත්ත විචල්්‍ය? ආදේශක හෝ අනුපූරක භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනස. ආදේශන හෝ අනුපූරක භාණ්ඩයේ
මිලේ ප්‍රතිශතක වෙන්නේ සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. එනම් ආදේශන හෝ අනුපූරක භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනසෙන් බෙදනවා මොකද්ද? සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ ප්‍රතිශතක වෙනස. එතකොට එනවා අපිට හරස් ඉල්ලුම් නම්මිතාවය. මේකේ සූත්‍රය දීලා තියෙනවා බලන්නකෝ. මම පේන්නෙත් නෑ මේක කොහෙද තියෙන්නේ කියලා. ඔව් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා y ඩෙල්ටා xy දාන්නකෝ. ඊට පස්සේ ty බෙදීම pq. හරි මේක තියෙන්නේ සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණීය වෙනස. මේ තියෙන ආදේශන හෝ අනුපූරක භාණ්ඩයේ මිලේ වෙනස. මේ තියෙන්නේ ආදේශන අනුපූරක භාණ්ඩයේ පැවති මිල. මේ තියෙන්නේ සලකා බලන භාණ්ඩයේ පැවති මිල. ඕකේ මම ලියලා දීලා තියෙනවා ඒක බලන්න පුතේ මේ ඒ සූත්‍රයේදී මේකට දාලා තමයි ගණන් හදනවා නම් හදන්නේ. අපි ගාන ගැන නෙමෙයි අපි ගොඩක් මෙතින්දි බලන්නේ මේකේ ප්‍රායෝගික භාවිතයන්. එහෙනම් මේකෙන් අපි හොයා ගන්නවා කියලා කිව්වේ සම්බන්ධතාවය මොන වගේ ඔයාලට දැනගන්න නැති මේ ප්‍රතිශතක වෙන්නේ. දැන් එහෙමනම් අපි හිතමු ඕනේ පාඩම මෙතන ගියාම කරමු. දැන් හරි මේ හරසිල්ලුම් නම්මිතාවය ගැන. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඔව් එච්චරයි හරසිල්ලුම් නම්මිතාවය ගැන. දැන් අපි බලමු ආදායම් ඉල්ලුම් නම්මිතාවය. හරි ලේසි නේද? දැන් ඉක්මනට යනවා මේ තේරෙන්නේ නැතිත් නෑ. ඉතින් මොනවා හරි මොකවත්ම තේරුම් නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ. නෑ තේරෙනවා ඔක නිසා. ආදායම් ඉල්ලුම් නම්මිතාවය. ආදායම් නම්මිතාවය. මොකද ආදායම් නම්මිතාවය කියලා කියන්නේ. දැන් තව කතාවක් කියන්න. දැන් ආයෙ හරගන්න. දැන් නිින්ද ගිනේ ඉන්නේ. දැන් ඔයාලා ගමේ අර ඉන්න ජගත් මහත්තයාගේ කඩේ ළඟ තියෙනවනේ ජගතේ කඩේ. මේ ජගතේ කඩේ ඉන්න ජගත් මේ හොඳ අවධානයෙන් ඉන්නේ තමන්ගේ කඩේ බඩු විකිනෙන ආකාරය. ඒ ඕන කෙනෙක් එහෙම තමයි. ඕන කෙනෙක් තමන්ගේ කඩේ බඩු විකිනෙන ආකාරය ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. මේම ඉන්න ගමන් ජගත් අයියා බැලුවා පහුගිය අවුරුද්දේ පඩි වැඩි වෙච්ච වෙලාවේ එයාගේ කඩේ තිබිච්ච බඩු වලට ලැබුණු ප්‍රතිචාරය මොන වගේද කියලා මෙයා අධ්‍යයනය කරලා මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? පහුගිය කාලේ පඩි වැඩි වෙච්ච වෙලාවේ මගේ කඩේ තිබිච්ච බඩු වලින් ලැබිච්ච ප්‍රතිචාරය මෙන්න මේ වගේ කියලා කියනවා. කොහොමද කියන්නේ? මේ දවස්වල පඩි වැඩි වෙච්ච හින්දා මිදි සුවඳ විලවුන් අයිස්ක්‍රීම් වගේ වගේ නම් ටිකක් ඉල්ලුම වැඩි වුණා. ඒ වගේ මිල ටිකක් ඉල්ලුම වැඩි වුණාලු. මේ ඇයි? ආදායම වැඩි වෙච්ච. හැබැයි ඉතින් හාල් නම් වැඩි විකුණුන්නේ නැහැ ඒ වුණාට. වැඩි විකුණුන්නේ නැහැ කියලා සාමාන්‍ය විකිනෙන ගානට නෙමෙයි. අර ආදායම වැඩි වෙච්ච හින්දා රජයේ සේවකයන්ගේ හෝ සේවකයන්ගේ පඩි වැඩි වීම නිසා ආදායම වැඩි වෙච්ච හින්දා හාල් වල ඉල්ලුමේ වැඩි වීමක් සිදු වුනේ නැතිලු. ඒත් එක්කම කියනවා මේ මිනිසුන්ගේ පඩි වැඩි වෙච්ච පාරයක් මගේ කඩේ මාගරින් ටික ඉතුරු වුණා. ඇයි? මිනිස්සු මාගරින් වෙනකොට බටර් ගෙනියන්න ගත්තයි කියන්නේ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් මෙයා කියන විදිහට ආර කතාවක් නේ කියන්නේ. පඩි වැඩි වුණා. හරිද? පඩි වැඩි වෙච්ච පාර මෙයා කියනවා පළවෙනි එකට කියනවා කඩේ තිබිච්ච මිදි සුවඳ විලවුන්
ඊට පස්සේ අයිස්ක්‍රීම් වලට තිබිච්ච ඉල්ලුම වැඩි වුණා. හරිද? ඊට පස්සේ තව එයා ඒකෙදි තව කියනවා හාල් වල ඉල්ලුම එච්චරම වැඩි වුණේ නැහැ. ඊට පස්සේ තව කියනවා මාගරින් ඉතුරු වුණා. මාගරින් වෙනුවට මිනිස්සු බටර් ගත්තා. මොකක්ින්දද? අඩි වැඩි වීම නිසා. දැන් මොකද්ද මේ කියන්නේ? ආදායම වෙනස් වීම නිසා මිනිස්සු භාණ්ඩ වලට කරන ඉල්ලුම් වෙනස් වෙනවා. ඒ කොහොමද? දැන් මිදි සුවඳ විලවුන් අයිස්ක්‍රීම් වගේ මොනවද? සුඛෝපභෝගී. සුඛෝපභෝගී භාණ්ඩ. ඒවා කියන්නේ ඒවා නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ. සල්ලි වැඩි වෙනකොට තමයි මේ සුවඳ විලවුන් ගහගෙන මේ දැන් නම් ඔයාලට ඕනෙත් නැහැ නේ වනේ. ගහගෙන කොහේ යන්නද? ගහගෙන ඇඳට වෙලා ඉඳ තියෙන්නේ. මොනවා ගහගෙන? සුවඳ විලවුන් ගහගෙන. හරි? සුවඳ විලවුන් ගහගෙන ඇඳට වෙලා මේ ඉන්නවා පෙරලි. හරි. එහෙනම් ආදායම වැඩි වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙනවා. අනිත් එක ආදායම වැඩි වෙනකොට හාල් කියන්නේ දැන් හාල් මිල ඔයාලගේ ආදායම වැඩි වෙනවා. ඔයාලා 10 විච් එක 3000 4000 වෙනවා. දැන් වෙනදා කාරණේ බඩ පිටින්ට කනවා. මොකා ඉන්නේ නැහැ. දැන් ආදායම වැඩි වුණා කියලා බත් කාගෙන යනවා පිඟන් දෙක තුනක්. උකුරුලා මැරෙයි. මේ දවස්වල මුකුත් කරන්න ඉන්නේ නැහැ. බත් ගිලලා මැරෙනවා. එහෙම කරන්නේ නැහැ. ඇයි? ඒ කන්න පුළුවන් ප්‍රමාණය මේ දැන් වෙනකොට කනවා. ඒකින්ද අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉල්ලුම එච්චරම වැඩි වෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ ආදායම වැඩි වෙනකොට තව තියෙනවා. ආදායම වැඩි වෙනකොට මේ කඩේ මුදලාලි කිව්වනේ මිනිස්සු මාගරින් ගෙනියන්න නැතුව බටර් ගෙනියන්න ගත්තා කියලා. එහෙනම් මාගරින් කියන්නේ බටර් වලට වඩා තත්ත්වයෙන් අඩු භාණ්ඩයක්. බාල භාණ්ඩයක්. එහෙනම් ඒකට මොකද උනේ? බාල භාණ්ඩවල තිබිච්ච ඉල්ලුම අඩු වෙනවා. ඔන්න ඔච්චරයි. ඔයාලා ඔය ප්‍රසන්ටේෂන් එකේ ඉතුරු ටික බලා ගන්න. මම කියන්න ඕන කතාව එච්චරයි. මොනවද? ආදායම් නම්මිතාවය කියලා කියන්නේ නම්මිතාවය තව කිව්වේ නැහැ. මිනින්ගේ පඩි එහෙම නැත්නම් ආදායම වැඩි වෙනකොට භාණ්ඩ වලට කරන ඉල්ලුම මෙහෙම ප්‍රධාන කොටස් තුනයි. මොනවද? ආදායම වැඩි වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙනවා. ආදායම වැඩි නැත්නම් ඔය මේ සුවඳ විලවුන් ගහන්නේ නැහැ නේ. එහෙනම් කුරුඳු ටිකක් කොටලා ඔය සාක්කුවේ දාගෙන යන්න. ඇයි? සුවඳ ගහන්න කුරුඳු කුඩු තමයි දාන්නේ. එහෙම කරනවද? මම නම් එහෙමයි කරන්නේ. මම කුරුඳු ටිකක් කොටලා සාක්කුවේ දාගෙන යනවා සුවඳ ගන්න. හරි? right. තව තියෙන ආදායම වැඩි වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉල්ලුම එහෙම වැඩි වෙන්නේ නැහැ. මොකද ඒවා දැනටත් අවශ්‍ය ප්‍රමාණයෙන් පාවිච්චි කරනවා. නමුත් ආදායම වැඩි වුණා කියලා ඒවා වැඩි වෙන්නේ නැහැ. හැබැයි ආදායම වැඩි වෙනකොට බීඩි බිබී හිටපු මම සිගරට් බොන්න යනවා. ඒක මම කියන්නේ නැහැ. ඉතින් හොඳ නෑනේ. මොකද මාගරින් කකා හිටපු අපි මාගරින් හයිකෝ කකා හිටපු අපි මොනවද දැන් කන්නේ? දැන් බටර් කන්නේ. එහෙනම් බාල භාණ්ඩවල ඉල්ලුම අඩුයි. ආදායමත් එක්ක. එතකොට ආදාය නම්මිතාවය කියලා කියන්නේ මොකක්ද? නම්මිතාවය කියලා කියන්නේ දැන් ඔයාලා ඔතන ඉඳන් කියන්නේ මිල ඉල්ලුම් නම්මිතාවය කිව්වේ මොකද්ද? හරි නම්මිතාවය කිව්වේ ස්වායත්ත විචල්්‍යයේ වෙනස් වීමට අනුව පරායත්ත විචල්්‍යයේ දක්වන්නා වූ සංවේදීතාවය. ඔක තමයි නම්මිතාවය කියලා කියන්නේ. දැන් ඒ වාක්‍යයේ ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත විචල්්‍ය වෙනුවට මිල ඉල්ලුම් නම්මිතාවයේදී අපි මොකක්ද දාන්නේ? ස්වායත්ත විචල්්‍යයට මිල දානවා. එහෙනම්
මිල වෙනස් වීමට සාපේක්ෂව මොකද පරායති චලනය ඉල්ලුම් ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවය තමයි අපි මිල ඉල්ලුම් නම්‍යතාවය ලියන්නේ ඉතින් දොරු ලියන්න ඕනේ ඊට පස්සේ අපි තව එකක් ඉගෙන ගත්ත හරස් ඉල්ලුම් නම්‍යතාවය කියලා මොකද්ද ස්වායත්ත විචල්‍ය මොකද්ද ආදේශන හෝ අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වීමට සාපේක්ෂව අපි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනස් වීමේ සංවේදීතාවයේ තරම තමයි හරස් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. දැන් එහෙනම් ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේදී ස්වායත්ත විචල්‍ය මොකද්ද? ආදායම. එහෙනම් දැන් ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් කරන ඉල්ලුමේ ප්‍රතිශතක වෙනස කොච්චරද කියන එක මයින් එක තමයි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඒක හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මං දීපු කියුට් එකේ තියෙන අවුදේ බෙදීම ෆැමිලි වෙන්නේ වල පේන්නේ නැතුව ආදායමේ ප්‍රතිශතක වෙනස ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා y වැඩි කිරීම y බෙදීම Q හරි සලකා බලන භාණ්ඩයේ ප්‍රමාණයේ වෙනස ආදායමේ වෙනස පැවති ආදායම පැවති ප්‍රමාණය මේ ගණන් හදන්න අවශ්‍ය නැති නිසා කරන්නේ නැහැ ඔයාලා අර පොඩි පොතක් බලන්න ඕන තරම් ගණන් තියෙනවා එකකින් බලලා හදාගන්න කියුට් එකේ ටික දැන් ආයේ පස්සේ වෙලාවක හිමීට බලාගන්න අපි යනවා සැපයුමට පටස් කාලා සැපයුම ඉවර කරන්න තව එක දවසකින් ඉල්ලුම සැපයුම ඉවර කරන්න ඕනේ ටිකක් මං හිමීට කරමින් ඉඳ වෙලා ගියා අපිට ලොකු වැදගත් පාඩම් තව ගොඩක් තියෙන නිසා රයිට් අපි සැපයුම බලමු දැන් ඉල්ලුම ඉවරයි කියලා මම හිතනවා ඉවරයි ඔන්න සැපයුම මොකද්ද සැපයුම කියලා කියන්නේ නිෂ්පාදකීන් විසින් වෙළඳපොළට සැපීමට කැමති ප්‍රමාණය නිමැවුම සහ සැපයුම අතර වෙනසක් තියෙනවද නිමැවුම සහ සැපයුම අතර වෙනසක් තියෙනවා කොහොමද තියෙන්නේ සැපයුම එකතු කරන ආරම්භක තොගය එකතු කරනවා නිමැවුම එතකොට ඒක මොකද්ද අවසාන නිමැවුම සමානයි ආරම්භක තොගය දන නිමැවුම දන් අඩු කිරීම අවසාන තොගය ඒ කියන්නේ සැපයුම මෙහෙට බලන්නකෝ සැපයුම සමානයි ආරම්භක තොගය ආරම්භක තොගය ධන නිමැවුම එක අඩු කිරීම අවසාන තොගය සැපයුම කියන්නේ ඔන්න ඕක ඒ කියන්නේ මොකද්ද ආරම්භක තොගය කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ 2020 වර්ෂයේ සැපයුම හොයන්නේ කියලා. එතකොට 2019 ඉවර වෙලා 2020 ජනවාරි 1 වෙනිදානකොට තොගය තිබ්බා අපි හිතමු 10000ක් කියලා බලන්න. එතකොට 2020 වසරේ නිෂ්පාදනය කරලා තියෙනවා 30000. එතන 10000යි තිබ්බේ ආරම්භක තොගය. ඒ කියන්නේ ගිය අවුරුද්දෙන් ගෙනාව 10000 මේ අවුරුද්ද 3 නිෂ්පාදනය කරා ලක්ෂයක්. එතකොට දැන් මේ අවුරුද්දේ තියෙනවා 1,10,000. ඔක්කොම. නේද? හැබැයි ඒ නිමැවුම. මෙච්චරක් හදලා තිබ්බට අවසානයේ 2020 ඉවර වෙනකොට 20000ක් ඉතුරු වෙලා තියෙනවා අපි ගාව. ඒක අයින් කරන්න ඕනේ. එහෙනම් 90000 තමයි සැපයුම කියලා කියන්නේ. තේරුණාද කියන එක? සැපයුම කියලා කියන්නේ ආරම්භක තොගය ගිය අවුරුද්දෙන් ගෙනාලා මේ අවුරුද්ද ජනවාරි 1 වෙනිදානකොට තිබ්බ 10000 මේ අවුරුද්ද තුල නිෂ්පාදනය කරා ලක්ෂයක් දෙසැම්බර් 31 වෙනකොට 2020 තිබ්බා 20000ක් ඉතුරු වෙලා එහෙනම් මේ දෙකේ එකතු මේකෙන් අඩු කරපුවම මේ අවසර තුල සැපයුම කොච්චරද කියලා එනවා. නිමැවුම එන්නේ අවසාන තොගයට සැපයුම එකතු කරලා ආරම්භක තොගය අඩු කරනවා. අවසාන තොගයට සැපයුම එකතු කරලා ආරම්භක තොගය අඩු කරනවා. තේරුණාද?
එතකොට එහෙනම් සැපියුමයි නිමැවුමයි කියන්නේ දෙකක්. දැන් අපි සැපියුම කියලා කියන්නේ මේක ඉතර ඔයාලට අර ඝනකාලිකරණයේ දියුණ වෙන්නේ මේක ඒක ගැන ඉතර ඕරු වෙන්න එපා. ඒක අපිට ඕනේ නැහැ. සැපියුම කියන්නේ පාරිභෝගික නිෂ්පාදකයන් විසින් වෙළඳපළට සැපීමට කැමති ප්‍රමාණය තමයි සැපියුම කියලා කියන්නේ. එහෙනම් මොකද්ද දැන් වෙළඳපළ සැපියුම සහ නිෂ්පාදක සැපියුම කියලා කියන්නේ. දැන් ඔයාලට හොඳට මතකයි වෙළඳපළ ඉල්ලුම සහ පාරිභෝගික ඉල්ලුම කියලා දෙකක් තියෙනවා. එහෙනම් වෙළඳපළ සැපියුම සහ නිෂ්පාදක සැපියුම. එහෙම නැත්නම් ආයතනික සැපියුම. තනි සැපියුම් කරුවෙකුගේ සැපියුම. ඔක්කොම එකයි. තනි සැපියුම් කරුවෙකුගේ සැපියුම ආයතනික සැපියුම වාගේ එකක් අනිත් පැත්තෙන් වෙළඳපොළ සැපියුම. අපි හිතමු හරි ලේසි සංකල්ප වේවා. අපි හිතමු A B C කියලා ආයතන තුනක් තියෙනවා. සබන් හදන ආයතන කියලා හිතන්නකෝ. දැන් ආයතනයයි කර්මාන්තයයි දෙකක්. ඒවා තව පොඩ්ඩකින් පස්සේ අනිශ්චය කරයි. මේ ආයතන කීපයක් එකතු වෙලා තමයි කර්මාන්තය හැදෙන්නේ. සබන් ගන්නකෝ. නම් කියන්නේ x කියලා සබන් වර්ගයක් තියෙනවා, y කියලා සබන් වර්ගයක් තියෙනවා, z කියලා සබන් වර්ගයක් තියෙනවා. ඒවා තමයි ආයතන සබන් වලට. හැබැයි මේ ඔක්කොම එකට ගත්තාම සබන් කර්මාන්තය. ආයතනය එකක්. ඒ සියල්ලෙන් ගොඩනැගිච්ච දේ තමයි අපි කර්මාන්තය කියලා කියන්නේ. ඒක පස්සේ දැනගන්න පුළුවන්. ඒ කියන ආයතනයේ නිෂ්පාදනය 100යි. අපි හිතමුකෝ මේකේ හදන්නේ සපත්තු කියලා. සපත්තුවක් මට අඳින්න නම් බෑ ඕම එකක්. අඳින්න. හරි. මාළුවෙක් වගේ සපත්තු. හරි. සපත්තු ඒ කියන ආයතනයේ සපත්තු නිෂ්පාදනය 100යි. B කියන එකේ 200යි. C කියන එකේ 300යි. වෙළඳපොලේ තියෙන්නේ මේ ABC කියන සපත්තු ආයතන සපත්තු නිෂ්පාදනය කරන ආයතන තුන විතරයි. එහෙමනම් මේ 300 500 600යි කියලා කියන්නේ මොකද්ද? වෙළඳපොළ සැපයුම. වෙළඳපොළ සැපයුම එහෙම නැත්නම් කර්මාන්තයේ සැපයුම. කර්මාන්තයේ සැපයුම. මං කියවනේ A B C කියලා ආයතන තුනක් තියෙනවා. ආයතන තුන විතර නම් තියෙන්නේ කර්මාන්තයට. අපි හිතමු සෙරෙප්පු කියලා. නම් කියන්න බෑ. A සෙරෙප්පු A සපත්තු වර්ගයේ, B සපත්තු වර්ගයේ, C සපත්තු වර්ගයේ කියන තුන විතරයි ලංකාවේ වෙළඳපොලේ තියෙන්නේ. එතකොට A කියන ආයතනය තමයි මේ, B කියන ආයතනය තමයි මේ, C කියන ආයතනය මේ. එහෙනම් මේ ආයතන තුන විතර නම් තියෙන්නේ මුළු වෙළඳපොළ සැපයුම වෙන්නේ 600යි. ඒකට අපි කියනවා සපත්තු කර්මාන්තයේ සැපයුම කියලා. පැහැදිලි නේද? ඊට පස්සේ right. එහෙනම් ඒ කිව්වේ ආයතනික සැපයුම සහ වෙළඳපොළ එහෙම නැත්නම් කර්මාන්තයේ සැපයුම. ඌටි දේවල් නේද? ආර්ථික දේ ඔක්කොටම පාස් වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉතා පොඩි දේවල් තමයි අපි ඉස්සලා තියෙන්නේ. ඔයාලා මතකද දන්නේ QD function of P T PXY Y T W ආදී වශයෙන් තිබ්බ මොනවද? මේ ඉල්ලුම් නීතියද න්‍යායද? ඉල්ලුම් අපේ නැද්ද උනේ ඒක? ගොඩක් බැලියු පේන්නේ නේද? QD සමානයි P PXY Y T W ඒ කියන්නේ මොකද්ද? ඉල්ලුම් ශ්‍රිතය. ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ මොකක්ද? ශ්‍රිතයක් කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍ය සහ පරායත්ත ස්වායත්ත විචල්්‍යයන් සහ පරායත්ත විචල්්‍ය අතර පවත්නා වූ සම්බන්ධතාවය දක්වන ගණිතමය ස්වරූපය. හරි. එතකොට එහෙනම්
මේක ඉල්ලුම් නීතියද න්‍යායද? මේක ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් නීතිය කිව්වේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී එම භාණ්ඩයේ මිලත් අතර තියෙන සම්බන්ධතාවය. දැන් එහෙමනම් සැපයුම්ම තීරණය කරන සාධක අපි ඉල්ලුම තීරණය කරන සාධක මොනවද? කිසියම් භාණ්ඩයක් වෙළඳපොළට ගියන් පස්සේ ඔයාලා එදා අපි කතා කරා වෙළඳපොළට ගිහිල්ලා භාණ්ඩයක් ගන්න ගියාම බලපාන්නේ මොනවද කියන එක තමයි ඉල්ලුමට බලපාන සාධක. මොකද්ද බලන්නේ? ෂර්ට් එකක් ගන්න ගියා නම් ෂර්ට් එකේ මිල. ඒකයි ඒ භාණ්ඩේ මිල කිව්වේ P. ආදේශන භාණ්ඩවල මිල. ෂර්ට් වෙනුවට මොනවද තියෙන්නේ? අපාය. කෝට් එක. දනියා. ටී-ෂර්ට්. ඒ වගේ මිලක් බලනවා. ෂර්ට් එකක් ගන්නට වඩා ආය තමන්ගේ සාක්කුවේ තියෙන්නේ කීයද කියලා බලන්න. ආදායමත් බලන්න. ටේස්ට් එක කියලා කියන්නේ රුචිය. වර්ණය. කැමැත්තත් බලන්න. මේ දවස්වල වහිනවද වැස්සද සීතලද එහෙම නැත්නම් අපි යන්නේ නූරෙලිය සීතලද ඒවත් බලනවා. ඒ වගේ QS සැපයුමට බලපාන සාධක මොනවද? කියන්න බලන්න එක එක. සැපයුම් භාණ්ඩයේ මිල, තාක්ෂණයේ සම්බන්ධිත භාණ්ඩවල මිල, නිෂ්පාදනයේ අපේක්ෂා මේක තියෙන ඔක්කොම ටික. එම භාණ්ඩයේ මිල, අනිකුත් භාණ්ඩවල මිල, තාක්ෂණය, එක්ස්පෙක්ටේෂන් අපේක්ෂා ඔය ආදී වශයෙන් නිෂ්පාදනය සැපයුම කෙරෙහි බලපාන සාධකක් තියෙනවා. මොනවාද? ඔයා දැන් මේ ඉගෙනගෙන ඉවර වෙලා භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න යනවා. මොනවද නිෂ්පාදනය කරන්නේ? හැලප. හැලප නිෂ්පාදනය කරන්න යනකොට ඔයා බලන්නේ මොනවද? අපි හිතමු හැලප කර්මාන්තශාලාවක් දාන්න යනවා. හොඳයි ඒක. දැන් ඒකට මම කතන්දර කියන්න වෙලා නැහැ අපරාධින වල වෙලා. එම භාණ්ඩයේ මිල හැලපවල මිල හැලපවල මිල කීයද කියලා බලනවා වෙනද පොලේ. මේ සපයන්න යන භාණ්ඩයේ මිල කොහොමද කියලා බලන්න. එහෙනම් හැලපවලට සම්බන්ධව කන්න පුළුවන් හැලප වෙනුවට කන්න පුළුවන් ලැවරිය. වණ්ඩු. ඒ වගේ බලනවා ඒකත් එක්ක යන අනිත් භාණ්ඩවල මිලද කීයද කියලා බලනවා නේද මේ භාණ්ඩයක් සපයන්නේ ඉස්සර. ඊට පස්සේ තාක්ෂණය කොහොමද? හැලප හදන්න අර අතින් මිරිකලා හදනවද? මැෂින් එකක් ගන්න තියනවද? ඒවත් බලන්න. නේද? අපේක්ෂාව මං හැලප හදලා මට ඉදිරියේ දියුණු වෙන්න පුළුවන්. කොතෙන්ද මට යන්න පුළුවන්. ඒ අපේක්ෂාවත් බලනවා අපි සැපයුමක් කරන්න ඉස්සර. එහෙනම් මේ සැපයුමට බලපාන්නා වූ සාධක සහ සැපයුම අතර පවත්නා වූ සම්බන්ධතාවය තමයි අපි සැපයුම් න්‍යාය එහෙම නැත්නම් සැපයුම් ශ්‍රිතය ඔය කොයි විදිහට කිව්වත් කියන්නේ. එහෙනම් සැපයුමට බලපාන සාධක සහ සැපයුම අතර තියෙන සම්බන්ධතාවය තමයි සැපයුම් න්‍යාය කියලා කියන්නේ. මොකද්ද සැපයුම් නීතිය කියලා කියන්නේ ඊට පස්සේ? සැපයුම් නීතිය කියලා කියන්නේ ඉල්ලුම් න්‍යාය කියවේ ඉල්ලුමට බලපාන්නා වූ සාධක සහ ඉල්ලුම අතර පවත්නා වූ සම්බන්ධතාවය ඉල්ලුම් න්‍යාය. ඒකෙන් අපි ව්‍යුත්පන්න කරා මේ අනිකුත් සාධක ස්ථාවරයි කියලා මෙන්න මේ මිල විතරක් වවුම් කරලා අරන් ඉල්ලුම් ප්‍රමාණය සහ සලකා බලන භාණ්ඩයේ මිල අතර තියෙන සම්බන්ධතාවය අපි කිව්වා ඉල්ලුම් නීතිය කියලා. ඒක කොහොමද? සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා ඍණ සම්බන්ධතාවයක් තියෙන කියලා කිව්වා. ඊට පස්සේ ඒ වගේ දැන් සැපයුමට බලපාන්නා වූ සාධක සහ සැපයුම අතර පවත්නා වූ සම්බන්ධතාවය සැපයුම් න්‍යාය. ඒකිනුත් අර වගේම අනිත් ඒවා අයින් කරලා අපි සපයන භාණ්ඩයේ මිල විතරක් ව්‍යුත්පන්න කරලා අරන් සපයන භාණ්ඩයේ මිලක් සැපයුම් ප්‍රමාණයත් අතර තියෙන සම්බන්ධතාවය අපි කියනවා සැපයුම් නීතිය කියලා. එහෙනම් ඉල්ලුම් න්‍යාය ඉල්ලුම් නීතිය, සැපයුම් න්‍යාය සැපයුම් නීතිය. ඉල්ලුම් න්‍යායට අනුව කියවුනේ සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා කියලා. එහෙනම් සැපයුම් නීතියට අනුව මොකද්ද කියන්නේ? සපයන්නේ කොහොමද? මිනිස්සු මම ටික වේගින් ගියාද? ඒ වේගී නෙමෙයි පුතේ ඒවා හරි ලේසි හින්දා මම ටුට්ටක් වේගින් යන්නත් ඕනේ. දැන් මේක පරක්කුයි ගොඩ. ඔයාලා භාණ්ඩය සපයන්න යනකොට ඒ භාණ්ඩයේ මිල අඩු වෙනවා නම් සපයන ප්‍රමාණය අඩු කරනවා. අනිත් වැඩක් නෑ ඒක කරලා.
මිල වැඩි වෙනවා නම් මොකද කරන්නේ? සපයන ප්‍රමාණය වැඩි කරනවා. ඒකට අපි කියනවා සැපයුම් නීතියේදී සැපයුම් ප්‍රමාණය සහ මිල අතර පවතින්නේ අනුරූපවම සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් ධන සම්බන්ධතාවයක්. දෙකම එක පැත්තට. ඉල්ලුමේදී දෙක දෙපැත්තට, මේකෙදි දෙකම එක පැත්තට යන්නේ. ඒ කියලා කියන්නේ මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා, මිල අඩු වෙනකොට සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් සැපයුම් නීතිය, මේ කියපු නීතිය අපිට කොහොමද දක්වන්න පුළුවන්? දැන් අර විදිහමයි ටිකක් වේගින් යන්නේ මේ ඉල්ලුම කරපු විදිහමයි. එතනින් එහා දෙයක් කෙනෙකුට අපි ටිකක් ඉන්නීටයක් එක දවසින් කොහොම හරි ඉවර කරන්න තෝරන හින්දා ඉල්ලුම වගේම සැපයුම් නීතිය දක්වන්න පුළුවන් ආකාරය. ඒ කියලා කියන්නේ QS function of P. සැපයුම් ප්‍රමාණය එම භාණ්ඩයේ මිලත් එක්ක තියෙන සම්බන්ධතාවය දක්වන්න පුළුවන් එක ක්‍රමයක් තමයි වගුවක් ආකාරය. අනිත් එක තමයි ප්‍රස්ථාරයක් ආකාරය. අනිත් එක තමයි බීජ ගණිතමය ආකාරය. හරිද? වචනිනුත් කියවන්න පුළුවන් ඈ. සැපයුම් නීතිය වචනෙන්. එහෙම නැත්නම් සැපයුම් නීතිය වචනෙන් කියවන්න පුළුවන්. කොහොමද? සැපයුමට බලපාන්නා වූ අනුකිත සාධක ස්ථාවරව තිබියදී සපයන්න සූදානම් භාණ්ඩයේ මිල සහ සැපයුම් ප්‍රමාණය අතර පවත්නා වූ සම්බන්ධතාවය. මෙතන සැපයුම් ප්‍රමාණය කියන වචනේ අවශ්‍යයි. ඉල්ලුමේදී මම කියව මතක ඇති සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුමත් අතර තියෙන සම්බන්ධතාවය කියද්දී ඉල්ලුම් ප්‍රමාණය කියන වචනේ. ඒ වගේම තමයි සපයන්න බලාපොරොත්තු වෙන භාණ්ඩයේ මිලත් සැපයුමත් අතර සම්බන්ධතාවයේදී මිලත් සැපයුම් ප්‍රමාණයත් කියන වචනේ අත්‍යවශ්‍යයි. ගොඩක් ඒක හැමෝම දන්න. නොදන්න අයට ඒක කිව්වේ. කොහොමද සැපයුම් වගුවක් මගින් මෙතන මිල තියෙනවා සැපයුම් ප්‍රමාණය තියෙනවා මිල අපි හිතමු 10 20 30 40 50 10 දී අපි හිතමු 10යි 20 දී 1200යි 30 දී 1400යි 40 දී 1600යි 50 දී 1800යි ඔය ආදී වශයෙන් ඔන්න සැපයුම් නීතිය අපි දැක්කුවා. මොකද්ද නීතිය? මිල වැඩි වෙනකොට සපයන ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න සැපයුම් නීතිය අපි දැක්කුවා. මේ බෑන ලියවෙනවා මම කමක් නැහැ. වගුවක් ආකාරය. ඊට පස්සේ බලමු ප්‍රස්ථාරයක් ආකාරයෙන්. ඔය ටික ප්‍රස්ථාරගත කරලත් අපිට පුළුවන් සැපයුම් නීතිය දක්වන්න. මේ පැත්තෙන් ප්‍රමාණය බිඳුව, මේ පැත්තෙන් මිල 10 20 30 40 50 10 20 30 40 50 මේ පැත්තෙන් 1000 1200 1400 600 800 1000 1800 හරි බලන්න කොහොමද එන්නේ කියලා 10 දී 1000යි 20 දී 1200යි 30 දී 1300 40 දී 1600යි 50 දී 1800 බලන්න ඔන්න සැපයුම් වක්‍රය ධන බෑවුමකින් යුක්තයි. ඉල්ලුම් වක්‍රය ඔහොම ඍණ බෑවුමකින් යුක්තයි තිබ්බේ. නේ? එහෙනම් සැපයුම් නීතිය අපි වගුව ප්‍රස්ථාරයක් ආකාරයෙන් කොහොම අපිට දක්වන්න පුළුවන් ඔය වගුවේ තියෙන தත්ත ටික එකතු කරලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සැපයුම් නීතිය සමීකරණයක් ආකාරයෙන් දක්වන්න. වේගින් යනවා වෙලාව මොකද මම කිව්වනේ ඉතින් 12න් පස්සේ කටු පල්ලෙහාට නෙන්නේ. ඒක පල්ලෙහාට වේගෙන් යනවා. 10ට වේගෙන් යන්නේ නැහැ. කන්දනේ උදේ 12 වෙනකන් හිමීට යන්නේ. ඒ කන්දටනේ උරුසි කටු යන්නේ. 12න් පස්සේ වේගෙන් පල්ලෙහාට එනවා. පල්ලම හින්ද. කරන්න දෙයක් නැහැ මේ උදේ තිබ්බනම් මෙච්චර මේක වෙන්නේ නැහැ. කොහොමද බලමු. එදා මතකයි QD පේන්නේ නැද්ද උඩ ලියපුවම පේන්නේ නැහැ නේ. ඒවත් අමතක වෙනවා. පොඩ පස්සට කරොත් මොකද වෙන්නේ? QD සමානයි A ඍණ B P. මොකද ඉල්ලුම් සමීකරණය. දැන් එදා අන්තක්ඛණ්ඩය අනුක්‍රමණය බෑවුම ඔක්කොම කතා කරා. දැන් QS ගත්තොත් සැපයුම A ධන B P. මොකද වෙනස? QD කියලා කිව්වේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් මේකේ
සැපයුම් ප්‍රමාණය හරි මේ ඉල්ලුම් ප්‍රමාණය මේ කිව්වේ මොකද්ද අන්තක්ඛණ්ඩය එහෙම නැත්නම් ඉල්ලුම සැපයුමට අනුව නම් මෙන්න මේක බිඳුව වෙනකොට මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය තමයි ඒ වලින් කියවෙන්නේ. ඒ වලින් කියවෙන්නේ මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය. මෙයා බිඳුවට යනකොට සැපයුම් ප්‍රමාණය තමයි අන්තක්ඛණ්ඩය කියන එකෙන් කියවෙන්නේ ඉල්ලුමට සැපයුමට අනුව එහෙම. B වලින් කියවෙන්නේ බෑවුම සාමාන්‍ය විදිහට නම් බෑවුම සැපයුමට අනුව නම් ඉල්ලුමට අනුව නම් මිල එක එකකකින් වෙනස් වන විට සැපයුම් කරන ප්‍රමාණය වෙනස් වෙන ප්‍රමාණය. මිල එක් ඒකකයකින් වෙනස් වන විට සැපයුම් කරන ප්‍රමාණය වෙනස් වන තරම ආන්තිකය කියන එක. මොකද්ද මිල ඒ කියන්නේ රුපියල් 1 තිබ්බනම් රුපියල් 2 වෙනකොට සැපයුම් කරන ප්‍රමාණය කොච්චරකින්ද වෙනස් වෙන්නේ කියන එක තමයි මෙතනින් කියවෙන්නේ B වලින්. මේ B වලින් කියවෙන්නේ මිල. හරිද? ඒ ටික හරි නේද? හරි. right. දැන් මේකට අනුව මේ කියපු සමීකරණයට අනුව මේ අපි වගුවක් මාර්ගයෙන් සහ අර ප්‍රස්ථාරයක් මගින් ඉදිරිපත් කරපු දත්ත ටිකම අපිට මේකෙනුත් පුළුවන් ඉදිරිපත් කරන්න. කොහොමද ඉදිරිපත් කරන්නේ? ඉස්සෙල්ලා අපි කරන්නේ B සොයන්න. B සෙවීම. මෙන්න මේ බෑවුම හොයන්න ඕන. B හොයන්නේ කොහොමද? ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P. පරායත්ත විචල්්‍ය වෙනස බෙදීම සොයාත්ත විචල්්‍ය වෙනස. අපි මේ එකක් ගමුකෝ ඩෙල්ටා Q කියලා කියන්නේ මේකේ වෙනස 200යි. මේකේ වෙනස 10යි. එතකොට B 20යි. හරිද? දැන් මේ B සමානයි 20 ආදේශ කරන්න මේකට. හරි? අබං එක ලියමු QS සමානයි A ධන B P. එහෙම කරන්නේ ඇයි? මේ A හොයාගන්න. දැන් ලියනොත් අපි දැන් මේකට ආදේශ කරනකොට අපිට අවශ්‍ය එක පේලියක දත්ත ගන්න. අපි පළවෙනි පේලිය ගමු. ඔයාලට ඕන එක ගන්න පුළුවන් ඈ. QS එහෙනම් ප්‍රමාණීය වෙලාවේ සැපයුම් 1000යි. A දන්නේ නැහැ. ධන. B අපි හොයාගත්ත දැන් 20යි. ඒකට අදාළ මේ 1000ට අදාළ මිල කීයද? 10යි. දැන් 1000යි සමානයි A ධන 200යි. මේක මෙහාට එනකොට ඍණ වෙනවා. එහෙනම් 1000 ඍණ 200 සමානයි A එහෙනම් 800යි A කියලා. දැන් එහෙනම් A වෙනුවට 800යි. දැන් සමීකරණය කොහොමද ලියන්නේ? QS සමානයි 800යි ධන 20යි E. ඔන්න මේ වගුවම අපි සමීකරණයක් මාර්ගයෙන් ඉදිරිපත් කරා සැපයුම් නීතිය. ඕනනම් මේවා එනවද කියලා හොයලා බලන්න පුළුවන්. හරි P වෙනුවට දාන්නකො 50. P වෙනුවට 50 දාන්න. 20 වැඩි කිරීම 50. කීයද? කීයද? 10යි. ධන 800යි. කීයද ප්‍රමාණය එතකොට 1000 දාපුවා මේ ගාන උත්තරයට එනවා. හරිනේ? එහෙනම් අපිට එහෙම සමීකරණයක් ආකාරයෙන් මේක දක්වන්න පුළුවන්. තව එක තැනක් කියනවා. ඇයි ඉරපෑලකින් යනවා රිවර් පේන්නේ නැද්ද? ඉල්ලුම් සමීකරණයේ මෙතන ඍණ, සැපයුම් සමීකරණයේ මෙතන ධනයි. ඒ තමයි සම්බන්ධතාවය. මිල සහ සලකා බලන භාණ්ඩයේ සැපයුම් අතර තියෙන ධන සම්බන්ධතාවය. අනුලෝම සම්බන්ධතාවය. මිල වැඩි වෙනකොට සැපයුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වෙනකොට සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය සහ මිල අතර තියෙන්නේ ඍණ සම්බන්ධතාවයක් විපර්යස්ත සම්බන්ධතාවයක්. ඒ කිව්වේ මොකද්ද? මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය
අඩු වෙනවා. ඒකට අපි කියනවා ඍණ සම්බන්ධතාවය කියලා. ඒකින් තමයි මේ මැද ලකුණ වෙනස් වෙලා තියෙන්නේ. එතන එනකන් පැහැදිලි කියලා මං හිතනවා. මේකේ ඕවා ඔක්කොම ඇති පුතේ හිමිහිට කියව ගන්න. හරි. අභ්‍යාසයකුත් තියෙනව නේද ටියුට් එකේ? ඔව් ඒක කරන්න ටියුට් එකේ අභ්‍යාස දුන්නා මමත් දුන්නා. ප්‍රශ්න 3ක්. දැන් පුරත් විදිනවා. අමක් නෑ. මේ බ්‍රේක් දෙන්නේ නැත්තේ බ්‍රේක් කරන්නේ නැත්te ඔයාලගේ වෙලාවයි ඩේටායි ඔක්කොම අපරාධන පුළුවන් තරම් කරන්න බලන්න. දැන් මේක කරන එක ලේසි මොකද මේ ඉල්ලුම කරලා තියෙන එක සැපයුම් කරන එක ලේසි මතක තියෙන නිසා. සැපයුමේ වෙනස සහ සැපයුම් ප්‍රමාණයේ වෙනස. ඉල්ලුමේ වෙනස, ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස සහ ඉල්ලුමේ වෙනස කියන එකක් ඉගෙන ගන්න. සැපයුම් ප්‍රමාණයේ වෙනස සහ සැපයුමේ වෙනස. සැපයුම් ප්‍රමාණයේ වෙනස සහ සැපයුමේ වෙනස. මොකක්ද මේ දෙකේ වෙනස? කියන්නම්. සැපයුමට බලපාන්නා වූ අනිකුත් සාධක ස්ථාවරව තිබියදී සපයන භාණ්ඩයේ මිල සහ සැපයුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි සැපයුම් ප්‍රමාණය කියලා කියන්නේ. එහෙනම් සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ කොහොමද? සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේ තියෙන සැපයුම් මප්පය, මේ තියෙන මිල, මේ තියෙන ප්‍රමාණය. දැන් අපි හිතමු මෙතන 15 තියෙනවා 20 වෙනවා. එතන 10 වෙනවා. අනිකුත් සාධක ස්ථාවරව තිබියදී සපයන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. සපයන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. එතන අපි හිතමු ප්‍රමාණය 10යි. එතන 40යි. එතන 20යි. හරිද? එහෙනම් සපයන භාණ්ඩයේ මිල වැඩිවීම නිසා සැපයුම් ප්‍රමාණය වැඩිවීම. එතන ප්‍රමාණය වැඩි වෙනවනේ. මේ බාණු 15 ඉඳලා 20 දක්වා මිල වැඩි වෙනකොට ප්‍රමාණය 30 ඉඳලා 40 දක්වා වැඩි වෙනවා. ඒකට අපි කියනවා සැපයුම් ප්‍රමාණයේ වැඩිවීම. එහෙම නැත්නම් සැපයුම් ප්‍රමාණයේ ප්‍රසාරණය කියලා. එතකොට ඒක මොකද කරේ? සැපයුම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කිරීමක් සිද්ධ වුණා. ඊට පස්සේ අපි බලමු රුපියල් 15 තිබිලා මිල 10 දක්වා අඩු වෙනවා. සැපයුම් මොකද වුනේ? 30 තිබිච්ච එක 20 දක්වා අඩු වෙනවා. හරිද? එහෙනම් මිල අඩු වෙච්චාම සැපයුම් ප්‍රමාණයේ අඩු වීම අපි කියනවා සැපයුම් ප්‍රමාණයේ සංකෝචනයක්. එහෙම නැත්නම් සැපයුම් ප්‍රමාණයේ අඩුවීමක් කියලා. එතකොට එහෙනම් මිල සහ සැපයුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධතාවය සලකලා මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩිවීම සැපයුම් ප්‍රමාණයේ ප්‍රසාරණයක් එහෙම නැත්නම් සැපයුම් ප්‍රමාණයේ වැඩිවීමක් ලෙස මිල අඩු වෙනකොට සැපයුම් ප්‍රමාණය අඩුවීම සැපයුම් ප්‍රමාණයේ සංකෝචනය එහෙම නැත්නම් සැපයුම් ප්‍රමාණයේ අඩුවීමක් ලෙස දක්වනවා. ඒ එකම සැපයුම් වක්‍රයක් දිගේ ඉහළට පහළට ගමන් කිරීමෙන් තමයි අපි දක්වන්නේ. හැබැයි සැපයුමේ වෙනස කියලා කියන්නේ සැපයුම් නීතියේදී න්‍යායේදී සැපයුමට බලපාන්නා වූ සාධක අතර මිල ස්ථාවරව තිබියදී එහෙම නැත්නම් අපි කියන සියලුම සාධක වෙනස් වීම මත සැපයුම දක්වන්නා වූ සංවේදීතාවය ගත්තාම අපි කියන එකට සැපයුමේ වෙනසක් කියලා. එහෙම වෙච්චහම අනිකුත් සියලුම සාධකවල වෙනස් වීම මත සැපයුම අඩු වෙනවා නම් සැපයුම් වක්‍රේ වමට විතර වෙනවා. ඒක අපි කියනවා සැපයුම් සංකෝචනයක්. සැපයුමට බලපාන්නා වූ සියලුම සාධකවල වෙනස් වීම මත සැපයුම වැඩි වෙනවා නම් ඒක අපි කියනවා සැපයුම් ප්‍රසාරණයක්. ඒක සැපයුම් වක්‍රේ දකුණට විතර කිරීමෙන් අපි දක්වනවා. එහෙනම් සැපයුමේ වෙනස් වීම සහ සැපයුම් ප්‍රමාණයේ වෙනස් වීම තමයි ඒ අපි ඉල්ලුම ගැනම කියපු ටිකම තමයි වෙනසක් නැති යා කියා මෙයා කියා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? සැපයුම් වැඩි වීමට හේතු ඒවා කියව ගන්න පුතේ.
සැපියුම් අඩුවීමට හේතු සැපියුම් නම්‍යතාවය. සැපියුම් නම්‍යතාවය සැපියුම් නම්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මොකක්ද? ඒකත් එක්කම යන්නේ ඉංග්‍රීසි. සැපියුම් නම්‍යතාවය. ඒ සිත් නැද්ද කොහෙද මේක දැන්? ප්‍රශ්නේ. ඔයාලට රස්නේ නැහැනේ. එහෙනම් ඉතින් ගැටලුවක් නැහැ. මට රස්නේ වුණා. හරි. ඉල්ලුම් නම්‍යතාවය කියලා කිව්වේ නම්‍යතාවය කියලා කියන්නේ ස්වයාත්ත විචල්‍ය වෙනස් වීමට අනුව පරායත්ත විචල්‍ය වෙනස් වීමේ තරම. ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ මිල වෙනස් වීම සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමට අනුව සැපයුම් කරන ප්‍රමාණය දක්වන්නා වූ ඉල්ලුම් කරන ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවයේ තරම. එහෙනම් සැපයුම් නම්‍යතාවය කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමට සාපේක්ෂව සැපයුම් කරන ප්‍රමාණයේ වෙනස් වන සංවේදීතාවයේ තරම. එය ගණනය කරන්නේ සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනසින්. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියන සූත්‍රයෙන් සැපයුම් නම්‍යතාවය සමානයි සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස ප්‍රතිශතක මිලේ ප්‍රතිශතක වෙනසින් බෙදනවා. ඒක අපිට සුළු කරලා ගත්තහම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q මයි අර්ථ දැක්වීමේදී සැපයුම් ප්‍රමාණයේ වෙනස මිලේ වෙනස පැවති මිල පැවති සැපයුම් ප්‍රමාණය. ඉස්සෙල්ලා ඉල්ලුම් ප්‍රමාණය දැන් සැපයුම් ප්‍රමාණය විතර මේකට ගාණක් ඕනම් මේක දීලා ඇති ගණනය කරලා බලන්න. නම්‍යතාවය කිව්ව මේකයි. සැපයුම් නම්‍යතාවයේ කොටස් දෙකක් තියෙනවා. ලක්ෂ සැපයුම් නම්‍යතාවය සහ තාප මිල සැපයුම් නම්‍යතාවය කියලා. ඒ ටික අපිට වේගෙන් කරන්න පුළුවන් ඉල්ලුම් පැත්ත දන්න හින්දා. ලක්ෂ සැපයුම් නම්‍යතාවය කියලා කියන්නේ සැපයුම් වක්‍රයේ එක ලක්ෂයක නම්‍යතාවය අපි ඉල්ලුමේදී ඉගෙන ගත්තා වගේමයි. සැපයුම් වක්‍රයේ එක ලක්ෂයක නම්‍යතාවය ගන්න කරන එක තමයි ලක්ෂ මිල සැපයුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඒක ගණනය කරන සූත්‍රය තමයි අපි කිව්වේ සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදීම මිලේ ප්‍රතිශතක වෙනස. එහෙම නැත්නම් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q කියන එකේ ඩෙල්ටා Q වලින් කියවෙන්නේ සැපයුම් ප්‍රමාණයේ වෙනස, මේකෙන් කියවෙන්නේ මිලේ වෙනස, මේකෙන් කියවෙන්නේ පැවති මිල, මේකෙන් කියවෙන්නේ පැවති සැපයුම් ප්‍රමාණය. ඔය ටිකට දාලා අපිට ආදේශ කරලා හදන්න පුළුවන්. ගණන් ටිකක් මම දෙන්නම් මේ එකක් ටිකක් හදන්න. ඒවා පොඩි දේවල්. එහෙම ලක්ෂයක තිබුණා. ඇයි ඡාප නම්‍යතාවයක් අපි ගණනය කරන්නේ? මේ ලක්ෂ නම්‍යතාවයේ මේ ලක්ෂයේ ඉඳලා මිල වැඩි වෙනකොට ගණනය කරත් මේ ලක්ෂයේ ඉඳලා මිල අඩු වෙනකොට ගණනය කරපුවාම ලැබෙන අගයන් දෙක එකම නෙවෙයි. අපි ඉස්සෙල්ලා ඉල්ලුමේදීත් ඒක බැලුවා. ඒ නිසා ඡාප නම්‍යතාවයේදී කරන්නේ මේ ලක්ෂ දෙකක් අතර වරිත මධ්‍යන්නයක් අරන් වරිත මධ්‍යන්නය කියලා කියන්නේ weighted average කියන එක. ඒ මධ්‍යන්නේ මත ගණනය කරනවා මිල අඩු එකේ ඉඳලා වැඩි වෙනකොටත් වැඩි එකේ ඉඳලා අඩු වෙනකොටත් කොහොම ගණනය කරත් මේ වරිත මධ්‍යන්නේ ගන්න නිසා ලැබෙන අගය එක කියන්නේ එක නෙමෙයි සමාන අගයක් තමයි ලැබෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ලක්ෂ නම්‍යතාවයේදී මොකද වෙන්නේ මිල අඩු ඉඳලා වැඩි වෙනකොට එක අගයකුත් වැඩි ඉඳලා අඩු වෙනකොට තව අගයකුත් තමයි එන්නේ. එහෙම වෙන්න ඒක දෝෂයක් නිසා ඒ දෝෂය මගහරවා ගැනීමට තමයි ඡාප නම්‍යතාවය ගණනය කරේ. ඒකේ පුටක් බලන්න. ඊට පස්සේ සැපයුම් නම්‍යතාවයේ ප්‍රභේද. මේවා ටිකක් බය වෙන්න පාපුති බය වෙන්න දෙයක් නෑ. වේගෙන් කරේ ඉල්ලුමේදී කරලා කියන නිසා සහ දවස් තුنين ඉවර කරන්න ඕනේ කියන්නේ ඔයාලා නොකරපු වැදගත් පාඩම් තව ගොඩක් කරන්න තියෙනවා. මේවා සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවට ඉගෙන ගත්ත පාඩම් නිසා තමයි ටිකක් වේගෙන් කරන්න සිද්ධ වෙන්නේ. නැත්නම් වෙලාමදි ඔයාලට විභාගෙට. ඒකින්ද මේ සාමාන්‍ය කරුණු ගැන පොඩි පොතක් තව මම හැමදාම කිව්වා වගේ පොතක් කියව ගන්න. මේවා very basic කර කියනවා වගේ. ඒ කියන්නේ ඉතාමත්ම සුළු දේවල්. ඒකට පොඩි පොතක් කියව ගන්න. අපි ඊළඟ පාඩමේ ඉඳලා මම ටිකක් හිමිහිට කරන්නම් ටිකක්
ඒ පාඩම් චුට්ටක් ඊට වඩා වෙනස්. නමුත් මේක අපි ටිකක් වේගෙන් දැන් ඌව කතා කරන්නවත් වෙලාවක් නැහැ. එහෙනම් මොකද කිව්වේ සැපියුම් නම්‍යතා ප්‍රභේද. සැපියුම් නම්‍යතා ප්‍රභේද. ඉල්ලුම් නම්‍යතා ප්‍රභේද වගේම තමයි. මොකද ඉල්ලුම් නම්‍යතාවයේ තිබ්බේ සැපියුම් නම්‍යතාවය සැපියුම් නම්‍යතාවය එකට සමාන. ඊට පස්සේ අපි SE දාමු. SE එකට සමානයි එකක්. SE එකට වඩා අඩුයි. SE එකට වඩා වැඩි. SE අපරිමිතයි. SE බිඳුවයි. එහෙනම් ඉස්සල්ලා ටිකමයි ඉල්ලුම් නම්‍යතාවයේදී අපි ඉගෙන ගත්තේ මොනවද? බිඳු නම්‍යතාවය එකට වඩා එහෙම නැත්නම් අනම්‍ය නම්‍යතාවය, ඒකීය නම්‍යතාවය, නම්‍ය නම්‍යතාවය, පූර්ණ නම්‍ය නම්‍යතාවය. හරිද? මතකද මේ වචන වලින් මතකද? කොහොමද? එකපාර ඔක්කොම ටික ඇදලා එකපාරම ගෙඩිය පිටින්ම දාලා දාන්න නේද? ඉල්ලුමේදී අපි ඉගෙන ගත්තා එක තමයි පූර්ණ අනම්‍ය. පූර්ණ අනම්‍යයි කියලා කිව්වේ මම පොඩියට අඳින්නම්. මෙන්න මේකනේ. Q බිඳුව P. මේ ඉල්ලුම් නම්‍යතාව මේ පැත්තේ මම ගියා නම් සැපියුම් නම්‍යතාව. ඒක උදාහරණයක්. එහෙනම් මෙතනත් එක පූර්ණ අනම්‍ය. මේක ඩිමාන්ඩ් කර්ව් එක, මේකේ වෙනස වෙන්නේ සප්ලයි කර්ව් එක විතරයි වෙනස් වෙන්නේ. මේ තියෙන්නේ ඒ සැපියුම්. මේකේ තව විදිහකට කියනවා නම් බිඳු නම්‍යතාව. එහෙනම් සැපියුමේ පූර්ණ අනම්‍ය එහෙම නැත්නම් බිඳු. ඊට පස්සේ දෙවෙනි එක ඔයාලා ඉතින් කියන්න අනම්‍ය නම්‍යතාව. ඉල්ලුමේ මේදී ඉල්ලුම ආය මතක් වෙන මේ කරන්නේ. ඒක මොකද්ද? දාලා බෑව. මෙතන P, මෙතන Q, මෙතන B. මේ තියෙන්නේ. ඒකේ වෙනස මොකද්ද? මිල වැඩි වෙන ප්‍රමාණයට වඩා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුවෙන් තමයි වැඩි වෙන්නේ. දැන් මේකේ අනම්‍ය නම්‍යතාව කොහොමද? මේකත් අනම්‍ය සැපියුම P Q බිඳුව. මේකේ ධන බෑවුමකුයි තියෙන්නේ. දැන් තේරුණාද? මේකේ ඍණ බෑවුම, මේකේ ධන බෑවුම. මොන මිල වැඩි වෙන වේගයට වඩා මිල වැඩි වෙච්ච වේගයට වඩා මේ අඩු වේගයකින් තමයි සපයන ප්‍රමාණය වැඩි වෙන්නේ. මේකේ බලන්න මිල වැඩි වෙච්ච වේගයට වඩා අඩු වේගයකින් තමයි ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන්නේ. හරිද? ඒ දෙක හරිද? දෙක මම සංසන්දනය කරලා ගියේ තව මතක් වෙන්න ඕනේ. right. දෙකක් හරි. නේ? ඔක්කොම පාහිනි වෙන්නේ. හරි. ඊට පස්සේ ඒකීය නම්. තුන්වෙනි එක ඒකීය නම්‍ය ඉල්ලුම. මේකේ තුන ඒකීය නම්‍ය සැපියුම් ස්වභාවය. හරිද? මේකෙදි මොකද්ද? මේකෙදි ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැඩයක් ගත්තා. මේකේ කොහොමද වෙන්නේ? දන්න අය කියන්න හිතේ. ඒකීය නම්‍ය සැපියුම් වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වෙන ඕනෑම හැඩයකින් යුක්ත සැපියුම් වක්‍රයක් ඒකීය නම්‍ය සැපියුම් වක්‍රයක්. ඕනෑම හැඩයකින් යුක්ත මූල ලක්ෂය. මේ ඔක්කොම ඒකීය නම්‍ය සැපියුම් වක්‍ර. මූල ලක්ෂයෙන් ආරම්භ වෙන. ඉල්ලුමේදී ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක් වෙනවා. අතර නම්‍ය ඉල්ලුම් නම්‍යතාව. මේකෙත් නම්‍ය ඉල්ලුම්
නම්‍යතාවය. ඒ කියලා කියන්නේ එකට වඩා වැඩි නම්‍යතාවය. එකට වඩා වැඩි. මේක ඒකීය ඉස්සෙල්ලා එකට වඩා අඩු. එකට වඩා වැඩි නම්‍යතාවය කියන්නේ මෙහෙම. නම්‍යතාවය එකට වඩා වැඩි. දැන් ඉල්ලුම එක ගත්තොත් කොහොමද? මෙන්න මෙහෙම බෑවුම් කියනවා. මේ බලන්න ඇයි හේතුව මිල වැඩි වෙන ප්‍රමාණයට වඩා මිල මේ ප්‍රමාණය වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා ඊට වඩා වැඩි වේගයකින්. නම්‍ය සැපයුම් වක්‍රය මොන වගේද වෙන්නේ? මෙන්න මෙහෙම. ඉතින් නම්‍ය සැපයුම් බලන්නකෝ. මිල වැඩි වෙන ප්‍රමාණයට වඩා වැඩි වේගයකින්. මිල මෙන්න මෙච්චරකින් වැඩි උනේ සැපයුම් ප්‍රමාණය ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙලා තියෙනවා. ඒකට අපි කියනවා හතරවෙනි අවස්ථාව නම්‍යතාවක් සහිත ඉල්ලුම් සහ සැපයුම් වක්‍රය. ඊට පස්සේ අපි බලමු අන්තිම එක පූර්ණ නම්‍ය. පහ පූර්ණ නම්‍ය ඉල්ලුම් නම්‍යතාවය, පූර්ණ නම්‍ය සැපයුම් නම්‍යතාවය. පහ. කොහොමද සටහන? පූර්ණ නම්‍ය නම් මෙන්න D, පූර්ණ නම්‍ය නම් මෙන්න S. SD විතරයි වෙන්නේ. පැහැදිලි නේද මුදේක? ඔක්කොටම පැහැදිලි ඇතයි මම විශ්වාස කරනවා. මේවා ගණනය කරන හැටිත් මේ කියුට් එකේ තියෙනවා. ඒවා ගණනය කරන්න ඊට පස්සේ සැපයුම් නම්‍යතාවය තීරණය කරන සාධක. සැපයුම් නම්‍යතාවය තීරණය කරන සාධක කියන්නේ මොනවද? ඒ කියලා කියන්නේ භාණ්ඩයක සපයන නම්‍යතාවයකට වඩා කොහොමද? භාණ්ඩ අතර ඔකේ තියෙනවම දීලා භාණ්ඩ සංචලනය. ඒ කියන්නේ නිෂ්පාදන සාධකෝ සංචලතාවය. උදාහරණයක් කියන්න ගත්තොත් අපි හිතමු වෛද්‍ය ඉංජිනේරු අපි හිතමු පාලම් හදන එක වැඩි කරන්න ඕනේ. හරි. එතකොට දැන් ඉංජිනේරු එකපාරට හදන්න පුළුවන්ද? බෑ. පාලම් සැපයුම වැඩි කරන්න නම් එකපාර කරන්න බෑ. ගොවියෝ ටික ඔක්කොම ගෙනල්ලා පාලම් හදන්න කියලා නම් හැකිද? ඒකට ඉංජිනේරු දන්නේ නැහැ. එතකොට ඒ ශ්‍රමය කියන සාධකය නිෂ්පාදන කියන තවත් නිෂ්පාදනයකට මාරු කරන්න තියෙන හැකියාව අඩු නම් නම්‍යතාවය අඩුයි. එහෙම මාරු කරන්න පුළුවන් නම් අපිට මේ ඉක්මනට මාරු කරලා නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. කෘෂිකාර්මික භෝග සම්බන්ධීනුත් එහෙම. කාලය කෘෂිකාර්මික වීච් සඳහා ඉල්ලුම වැඩි වුණා කියලා අපිට සැනයකින් සපයන්න බෑ. සැපයුම් නම්‍යතාවය තීරණය කරන්න කාලයක් බලපානවා. ඇතින්දි ඒ විදිහට ගත්තාම ඊළඟ සැපයුම් නම්‍යතාවයේ භාවිතයන් ටික බලා ගන්න අපි ඊළඟට යනවා වෙළඳපොළ සමතුලිතය ගැන ටිකක් කතා කරන්න. සමතුලිතය කියලා කිව්වේ වෙලාව යනවා නෙවෙයි. දැන් තරාදියක් වගේ. මේ බලන්න සමතුලිතය කියලා කියන්නේ දැන් අහගන්න ටිකක් මේක. දැනුත් ලියවෙන්නේ නැහැ වෙලාව. P බිඳුව Q සැපයුම මිල වැඩි වෙනකොට වැඩි වෙන විදිහට මිල අඩු වෙනකොට අඩු වෙන විදිහට තමයි ගමන් කරන්නේ. නේද? ඒක ධන සම්බන්ධතාවයෙන් යුතු වක්‍රයක්. මොකද සැපයුම. ඉල්ලුම ඍණ සම්බන්ධතාවයෙන් යුතු වක්‍රයක්. මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා, මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. මෙන්න මේ දෙන්න එකතු වෙන තැන තමයි අපි වෙළඳපොළ සමතුලිතය කියලා කියන්නේ. හරිද? වෙළඳපොළ සමතුලිතයේ තියෙන ලක්ෂණ මොනවද? කියන්න පුළුවන්. වෙළඳපොළ සමතුලිතය කියලා කිව්වේ වෙළඳපොළ හිස් කරන තත්ත්වය. ඔයාලට ඒ ලෙවල් වලට අහනවා වෙළඳපොළ හිස් වෙන මිල මොකක්ද කියලා.
අර දන්න ඒ වගේ. ඇයි මිල වෙළඳපොළ හිස් වෙනවා කියලා කියන්නේ සපයන ප්‍රමාණයම තමයි ඉල්ලන්නේ. අපේන ප්‍රමාණයමයි ඉල්ලන්නේ. එතකොට හිස්. එහෙනම් මේ සමතුලිතයේදී වෙළඳපොළ සැපයුමට වෙළඳපොළ ඉල්ලුම සමානයි. එහෙනම් සැපයුම් කරුවන් සපයන ඔක්කොම වෙළඳපොළේ ඉන්න ගැනුම් කරුවන් ගන්නවා. වෙළඳපොළ හිස්. ඒක තමයි ලක්ෂණ. ඊට පස්සේ තව මොකක්ද? සැපයුම් මිල. ඒ කියන්නේ මිල ඉල්ලුම් මිලට සමාන. දැන් සපයන්නේ රුපියල් 10ට නම් ඉල්ලන්නේ 10යි. ඒ මෙතන ඉල්ලුමක් නැහැ සැපයුමක් නැහැ අපානයන්ට. ඊට පස්සේ සැපයුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණයට සමානයි. මේ බලන්න මෙතන 500 නම් ඉල්ලන්නේ 500යි විකුණන්නේ 500. සපයන්නේ 500. එහෙනම් සැපයුම් මිලට සැපයුම් ඉල්ලුම් මිල සමානයි. සැපයුම් ප්‍රමාණයට ඉල්ලුම් ප්‍රමාණය සමානයි. තව මොනවද තියෙන්නේ? අදි ඉල්ලුමක් හෝ අදි සැපයුමක් නැහැ. අදි ඉල්ලුමක් නැත. මම කියන්න මොකක්ද කියලා. අදි ඉල්ලුමක් නැත. අපි අදි ඉල්ලුමක් දිහා අපි වෙනම කතා කරනවා. අපි හිතමු බලන්න පුතේ හරියට මේ සමතුලිත මිලට වඩා අඩු මිලක් අපි හිතමු මේ 5 කියලා. ඔන්න වෙළඳපොලේ සමතුලිත මිල 10 තියෙද්දි ඊට වඩා අඩු මිලක් තමයි මේ 5. රුපියල් 5 වුණොත් සැපයුම් නීතියට අනුව එක්කෙනෙකුට අමාරුලු එනකොට හිමින් කරන්න වෙලා මදි. ඒකයි වැඩේ මම දන්නවා මේක හිමීට කරොත් හොඳට තේරෙනවා. නැත්නම් දැනට තේරෙනවා අර කරපු නැති ළමයෙක් වෙන්න ඇති කියනවා ඇත්තේ මේ එයා පොඩ්ඩක් මට මේල් එකක් දාලා තේරුම් නැති තැන කියන්නකෝ මම ආයෙ කියලා දෙන්නම්. කියලා දෙන්නම් කියන්නේ ඉතින් ඔන්ලයින් නෙවෙයිනේ මේල් එකකින් තමයි කියලා දෙන්නේ. හරි. දැන් බලන්නකෝ සැපයුම් නීතියට අනුව මිල අඩු වෙනකොට සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න සැපයුම් කරන ප්‍රමාණය 500 ඉඳලා මිල මෙන්න මෙතෙන් අඩු වෙනවා 250 දක්වා. අපි හිතමු 250 දක්වා අඩු වුණා මේ සැපයුම් මක්‍රේ කපාන යන තැන. හැබැයි ඉල්ලුම් නීතියට අනුව මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙන්නේ. මේ බලන්නකෝ. මිල මෙතන ඉඳලා මෙතෙන්ද 10 ඉඳලා 5 දක්වා අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය මෙන්න මේ දක්වා වැඩි වුණා. එතන අපි හිතමු 750යි. තේරුණාද කියන එක? මිල අඩු වෙනකොට සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ න්‍යායන් දෙකට අනුව. දැන් මොකද වෙලා තියෙන්නේ? සමතුලිත මිලට වඩා අඩු මිලකදී ඉල්ලනවා 750ක්, සපයන්නේ 250යි. එහෙනම් ඉල්ලුම් කරන ප්‍රමාණයෙන් සපයුම් කරන ප්‍රමාණය අඩු කරපුවාම ඉතුරු වෙනවා 500. ඒකට අපි කියනවා අදි ඉල්ලුම කියලා. ඇයි? සැපයුමට වඩා වැඩිපුර ඉල්ලන ප්‍රමාණය. වෙනවා කියන එක සපයන්නේ 250යි ඉල්ලන්නේ 750යි. එහෙනම් සැපයුමට වඩා ඉල්ලුම කොච්චරකින් වැඩිද? 500කින් වැඩි. ඒකට අපි කියනවා අදි ඉල්ලුමක් කියලා. එහෙම එකක් නෑ මේ ලක්ෂ්‍යය. ඇයි? ඉල්ලුමට සැපයුම සමාන නිසා. අදි සැපයුමකුත් නෑ. අදි සැපයුමකුත් නෑ. ඒ කියලා කියන්නේ සමතුලිත මිලට වඩා වැඩි. අපි හිතමු 15 වෙදි කියලා. ඔන්න 15 වෙදි. මිල වැඩි වෙනකොට ඉල්ලුම් න්‍යායට අනුව ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. අපි හිතමු මෙන්න මෙහි 225යි. මිල වැඩි වෙනකොට සැපයුම් නීතියට අනුව සැපයුම වැඩි වෙනවා. මේ ඉල්ලුම අඩු වෙනවා. නේ ඉල්ලුම වැඩි වෙනවා මිල වැඩි වෙනකොට සැපයුම නෑ හරියි. මිල වැඩි වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා මෙතෙන්. මිල වැඩි වෙනකොට සැපයුම් කරන ප්‍රමාණය මේ දක්වා වැඩි වෙනවා. ඒක අපි හිතමු 725 කියලා. තේරුණා කියන්නේ? දැන් මිල මේ දක්වා වැඩි වෙනකොට ඉල්ලුම් වක්‍රය කැපෙන තැන මෙතන. සැපයුම් වක්‍රය කැපෙන තැන මෙතන. එහෙනම් දැන් මෙතන ඉල්ලුම් ප්‍රමාණය 225යි සැපයුම් ප්‍රමාණය 725යි. ඇයි? මිල වැඩි වෙච්ච හින්දා. මිල වැඩි වෙනකොට මිනිස්සු සපයන්න කැමතිනේ. ආදායම වැඩි වෙන හින්දා.
ඒකේ හින්දා සැපයුම වැඩි. සැපයුම දැන් කීයද? 725. හැබැයි මිල වැඩි වෙච්ච හින්දා මිනිස්සු ඉල්ලන්නේ නැහැ වැඩි. ඒක ඉල්ලුම් නීතියට අනුව කොච්චර ඉල්ලන්නේ 225. දැන් සැපයුමෙන් ඉල්ලුම අඩු කරපුවාම 500යි. එහෙනම් මේක අපි මොකද්ද? අදි මේ 500 මෙන් දුන්නේ නැහැ. අදි සැපයුම්. දැන් මේ ලක්ෂයේදී එහෙම එකකුත් නැහැ. එහෙනම් අදි සැපයුමුකුත් නැහැ. ඊට පස්සේ අදි ඉල්ලුම් මිලක් හෝ අදි සැපයුම් මිලක් නැහැ. අදි ඉල්ලුම් මිලක් නැත. ඒ වගේම අදි සැපයුම් මිලක් නැත. මොකේද මේ සමතුලිතයේ ලක්ෂණ කියන්නේ? මේකේ ඇතිබුදේ ටික දීලා ඔයාලා බලන්න හිමිට වෙළඳපොළ සමතුලිතය දැකිය හැකි ලක්ෂණ කියලා තියෙන්නේ. ඒ ටික මේ එතනින් ඉතින් අපිට නවත්තන්නත් වෙයි සමහරට. හැබැයි ගොඩක් පරක් නෑ තව පුළුවන්. ඒ කියන්නේ සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකදී අපි හිතමු මේ හරි වෙන Q ඍණ එකකදී ඊට වඩා අඩු ප්‍රමාණයකදී ප්‍රමාණය අඩුයි සමතුලිතයට වඩා අඩු ප්‍රමාණයකදී ඉල්ලුම් මිල අපි හිතමු 3යි කියලා. හැබැයි සැපයුම් ප්‍රමාණය 3යි. ඇයි? මිල ගොඩාක් අඩු ප්‍රමාණය ගොඩාක් අඩු නිසා ප්‍රමාණය අඩු වෙන්නේ මිල අඩු වෙලාවේ. හැබැයි ප්‍රමාණය අඩු වුණාට ඉල්ලුම මේ වෙලාවේ අපි හිතමු 20යි කියලා. දැන් බලන්න සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකදී ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය සැපයුම් මිල ඉල්ලුම් මිලට වඩා සැපයුම් මිල අඩුයි. ඒ කියලා කියන්නේ 20න් 3ක් අඩු කරපුවම 17යි. එහෙනම් සැපයුම් මිල 3යි සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකදී ඉල්ලුම් මිල 20යි. එහෙනම් සමතුලිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකදී සැපයුම් මිල අභිබවා තියෙන ඉල්ලුම් මිලේ ප්‍රමාණය තමයි අපි අදි ඉල්ලුම් මිල කියලා කියන්නේ. එහෙනම් රුපියල් 17 කියලා රුපියල් නම් 17 කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය අපි කියනවා අදි ඉල්ලුම් මිලක් කියලා. එහෙම එකකුත් මේ ලක්ෂයේ නැහැ. ඊට පස්සේ අදි සැපයුම් මිල කියලා කියන්නේ මේ සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකදී අපි හිතමු Q3 කියලා මේ හරිය මොන එකක් ඇන්දොත් එතන අපි හිතමු රුපියල් 4යි කියලා. මෙතන අපි හිතමු 22යි කියලා. හරි. දැන් මේ සටහන නිකන් මකුළු දැලක් වගේ. නෑ එහෙම නැහැ මේක ලොකු දෙයක් කිව්වේ නෑ චූටි දෙයක් කරේ. එහෙනම් Q3 ප්‍රමාණයේදී සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකදී ඉල්ලුම් මිල 4යි. ඒ වෙලාවේදී සැපයුම් මිල 22යි. එහෙනම් 22 අඩු කිරීම 4 කියලා කියන්නේ 18යි. ඒ කියන්නේ සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකදී ඉල්ලුම් මිල අභිබවා තියෙන සැපයුම් මිලේ ප්‍රමාණය අපි කියනවා අදි සැපයුම් මිලක් කියලා. මේක අදි සැපයුම් මිලක්. අදි සැපයුම් මිල. එහෙම එකකුත් නෑ මේ ලක්ෂිය. එන බලන්න සමතුලිතීද ඔය එකක්වත් නෑ. ඔයාලට වැඩි ගොඩාක් හිතන්න එපා ඉතින්දී. මේ කියපේව එකක්වත් මේ ලක්ෂිය නෑ කියලා කිය. එහෙනම් මේ ලක්ෂිය ලක්ෂණිය තමයි ඉල්ලුම් මිලට සැපයුම් මිල සමානයි ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය සමානයි අදි ඉල්ලුමක් නැහැ අදි සැපයුමක් නැහැ අදි ඉල්ලුම් මිලක් නැහැ අදි සැපයුම් මිලක් මේක තමයි සමතුලිතයේ ලක්ෂණ සමතුලිතයේ තියෙන ලක්ෂණ ඊට පස්සේ සමතුලිතය අපි අඳින්නේ කොහොමද කියන එක නම් පුතේ අනිත් දවසේ තමයි බලන්න වෙන්නේ මේ ඔයාලා තව චුට්ටක් ඉස්සරහට කිය ගානේ යන්න. එතකොට අදි ඉල්ලුම් මිල අදි සැපයුම් මිල තව චුට්ටක් ඉස්සරහට කියනවා. මම මෙතන කරාට ඒක තව චුට්ටක් ඉස්සරහට යනකොට මම ඔයාලා ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. ඒකේ චුට්ටක් බලන්න දැන් අර අපහැදීලි එක්කෙනෙක් හිටියා. යා චුට්ටක් මේක ආයෙ බලන්න. ටියුට් එකක් බලන්න පොඩි පොතකුත් බලන්න. මේකේ ලොකු දෙයක් නැහැ. චූටි දෙයක් මේ කිව්වේ. සමතුලිතයේදී වෙන්න තියෙන ලක්ෂණ. වෙන්න බැරි දේවල්. මේවා වෙන්නේ නැහැ කියන එක තමයි කිව්වේ. එතෙන්ද එනකන් පැහැදිලි ඇතයි මම හිතනවා. අපි ඔතනින් නවත්තමුද? ඔතනින් ඉඳන් අපි අනිත් දවසේ කරමු. මට දැන් හිතෙන්නේ අනිත් දවසේ කොහොම හරි ඉවර කරන්න ඕන තැනක තිබ්බේ. හැබැයි ඉවර කරන්න බැරි වෙයි වගේ. ඒත් ඉතින් දවස් 4ක් නම් යන එක අපි බලමු. ඔයාලට ටිකක් ගෙදරදී තනියෙන් කරගන්නත් වෙයි මේ පාඩමේ. මේ කියන්නේ මාසයක් මේ පාඩමට යනවා කියලා කියන්නේ.
අමාරු කරන්න දෙයක් නැහැ පරක් වෙලා පටන් ගත්තේ අනික අපිටත් හුරු ක්‍රමයක් දැන් නම් හුරුයි ඒක හින්දා මේ අපි අනිත් දවසේ ඉතුරු ටික කරමු එහෙනම් බොහොම ස්තුතියි